Hello, good morning, great level students. Good morning කියලා කිව්වේ මේ වීඩියෝ එක කරන්නේ අපි උදේවරුව නිසා. හරි. හොඳයි එහෙනම් අපි ඉස්සරහම ඔයගලන්ට කියන්න පොඩි කාරණාවක් තියෙනවා. ඒක අපි මෙයා කළා කියලා අක්ෂර කරමු. මොකක්ද ඒ කාරණාව? ඔයගලන්ට මම ගොඩක් තෑන්ක්ස් කරනවා. ගොඩාක් ළමයි මේක ඔයගලන්ගේ යාළුවෝ අතරේ මොනවද මේ ෂෙයා කරනවල තිබුණා. කියන්නේ ඒ අය කලාවකට නම් බහුලයි. ඒ අය මට ගොඩාක් කතා කළා කොහොමද සර් මොනවද මේ නිබන්ධනය ටික අපි ලබා ගන්න කියලා වරේලා. මම නැවතත් මේ වීඩියෝ එකෙන් කියනවා එහෙනම් නිබන්ධන ලබා ගැනීමට අපහසුවක් නෑ ඔයගලන්ට. 1.8 අපහසුවක් නෑ ඔයගලන්ට. මම මේ දින අංකයට ඉස්සෙල්ලා මාව ආමන්ත්‍රණය කරා. මාව මට පොඩ්ඩක් කතා කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ දේවල් අපි කුරියර් සර්විස් එක මාර්ගයෙන් මම කිව්වා ලංකාවේ ඕනම තැනකට හලාවත අපි කුරියර් සර්විස් එකක් අපි ඕඩර් කරගෙන තියෙනවා වෙන් කරගෙන තියෙනවා AI මාර්ගයෙන් ලංකාවේ ඕනම තැනකට හරියටම දවස් දෙකක් ඇතුළතදී මේ වීඩියෝ ඔයගලන්ට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අංකය පොඩ්ඩක් කියලා අපි පන්තියේ වැඩ කටයුතු ආරම්භ කරමු. අංකය මේකට මාව අමතන්න 0.7යි 7යි 7යි 3යි 816යි 643 816යි 643 පැහැදිලිද? 0.7යි 7යි 3යි 816යි 643 ඔබට මාව ආමන්ත්‍රණය කරන්න ඕනම වෙලාවක මේකට මොනවාද මේ කතා කරන්න පුළුවන්. මධ්‍යම රාත්‍රියේ කතා කරන්න එපා. හරි. ඒ අනුව ළමයිනේ අද අපි ඉස්සෙල්ලා කරන්නේ එවනම් ග්‍රැම කොටසද එහෙම නැත්නම් එහෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද? අපි යමු ඔක්කොම ඉස්සෙල්ලා එවනම් ගන්න ඔයගොල්ලන්ගේ ඩික්ටේෂන් පොත එළියට. අලුත් පොතක් දීලා තියෙනවා ඩික්ටේෂන් වලට. ඒක එළියට ගන්න. අරගෙන turn to page number 25. 25 වෙනි පිටුව 25 වෙනි පිටුවේ අද අපිට කරන්න තියෙනවා මෙන්න මේ මොකද තියෙන්නේ evaporation දුන්නද ඒක නෑ evaporation කියලා කියන එකේ තේරුම ලියා ගන්න වාෂ්පීකරණය the other one ඊළඟ එක තියෙන්නේ destructive කියලා වරේලා destructive කියලා කියන්නේ විනාශකාරී the other one fertile කියලා කියන්නේ සාරවත් fertile කියලා කියනවා සාරවත් purify කියලා කියන්නේ පිරිසිදු කරනවා 1 2 3 4 තව තියෙනවා නේද දෙන්න ඕන. Now turn to other page. That means the page number 26 there. You see how many video? ඒක බලන්න desert කියලා කියන්නේ කාන්තාරය last one sorry අපි හතක් දෙනවා කියලා මම කිව්වේ before long radical nogos before long radical nogos the other one forest conservation department ඒක ලියා ගන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරි එතකොට වෙනකන්
පාඩම් කරගන්න. දැන් අපි මේ කතා කරන්නේ මාතෘකාව මොකද්ද? රචනාව yes value of trees ගස්වල ඇති වටිනාකම. හරි මේකේ මේ වචන ටික ඉවර වෙච්ච වහාම කියලා දීලා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මාතෘකාවේ සාරාංශය කියන්නේ මේ රචනාව මොකද කියලා. හොඳයි දැන් අපි එහෙමනම් ඊළඟට ගන්න බලන්න ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රේ කොටසක් කරලා ඒ කියන්නේ O level ප්‍රශ්න පත්‍රේ රජයේ ප්‍රශ්න පත්‍රේ කොටසක් කරලා ග්‍රැමර් වලට යනවා. ග්‍රැමර් වලට ගිහිල්ලා අවසානයේ ආයෙත් යනවා අනුමාන ප්‍රශ්න පත්‍ර පොත. එතනින් අපි අපේ දෙවෙනි වීඩියෝ එක අවසන් කරමු. හොඳයි දැන් එහෙමනම් අපි යමු ප්‍රශ්න පත්‍රේ ගන්න ඕගොල්ලෝ උත්තර ලියාගෙන ඉන්න කියලා කිව්ව කොටස දැන් මම සාකච්ඡා කරන්නයි සූදානම්. උත්තර ලියාගෙන එන්න කිව්වේ කොටස හොඳයි දැන් අපි මේ සාකච්ඡා කරමින් යන්නේ කීවෙනි ප්‍රශ්න පත්‍රයේද රජයේ විසින් නිකුත් කරපු 2010 General Certificate of Education Orderly Level Examination December 2010 2010 ප්‍රශ්න පත්‍රය අපි දැන් මේ සාකච්ඡා කරමින් යන්නේ. හොඳයි බලමු එමනම් test number 1 පළවෙනි ටෙස්ට් එක. මොකක්ද ඒකේ කියන්නේ කියලා වරේලා ගිය පාර වීඩියෝ එකෙන් මම කියලා දුන්නා. උදාහරණයක් කළා. දැන් එහෙමනම් අපි යමු එතන ඉඳලා වරේලා ඉදිරියට. රුචිරය මොකද රුචිරය කියන්නේ? What's he doing? what's he doing? ඔහු මොනවද කරමින් ඉන්නේ? ඒ කියන්නේ ඔහු මොනවද කරමින් ඉන්නේ? he is කියන එක නේ කෙටි කරලා දීලා තියෙන්නේ නේද? he is උත්තරේ වෙන්න ඕන the answer is there A sitting under the tree. sitting under the tree. දැන් මට පේනවා එහෙනම් ගොඩක් අය බොහොම සතුටින් සිනහවෙන් ඒ හරි වැරදි ටික බලාගෙන යනවා. හැබැයි ඒකෙන් තොර මොනවත් බෑ. මතක තියාගන්න. The other one. How do you come to school? කොහොමද ඔබ ඉස්කෝලේට එන්නේ? කොහොමද ඔබ ඉස්කෝලේට එන්නේ? How do you come to school? I usually කියලා කියන්නේ තමයි දරුවනේ සාමාන්‍යයෙන් කියන අර්ථය. I usually come by මම සාමාන්‍යයෙන් එන්නේ මොකක්ද answer? What is the answer? B sometimes sorry D උත්තරය බස් කියලා එන්න ඕන. D උත්තරය බස්. හරි දැන් ඕවා හැබැයි අපි මේව කරන්නේ නෑ එඩිට් කරන්නේ ආරෙන් වෙන්නේ ඔය විදිහටමයි දාගෙන යන්නේ. ඔය එඩිට් කරගෙන ඉන්න කිව්වොත් එහෙම වාකම් වෙනවා. ඒ නිසා ඕවට ඉතින් මම පොඩ්ඩක් බයින්න හරියට කරන්න එපා. එහෙම තමයි ගුරුන්ට තම වර්ධිනවා කියලා කියන්නේ මොකද මම ඇවිල්ලා දිව්‍ය ලෝකයෙන් ආපු ගුරුවරයෙක් නෙවෙයිනේ. right ඊට පස්සේ අපි යනවා I see do you ever get late? ඔයා කවදා හරි ever කියලා කියන්නේ කවදා හෝ එහෙමනම් ඔයා කවදා හෝ ප්‍රමාද වෙලා කියනවා. ඔයා ප්‍රමාද වෙනවා. Yes B answer sometimes සමහර අවස්ථාවලදී ප්‍රමාද වෙනවා. sometimes the other one today I have to කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට මේ ව්‍යාකරණය කියලා දීලා තියෙන දරුවෝ නේද මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොටම අදාළ ව්‍යාකරණයේ චුට්ටක් විතර මතක් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඔයගොල්ලන්ට රිවිෂන් කියලා ආයෙ ව්‍යාකරණ රිවිෂන් එකක් දෙන්නේ නැහැ. ඒ නිසා පොත් නම් ගහලා තියෙනවා ඒවට රිවිෂන් වලට. නමුත් ඉතින් ඒවා සේරම අපිට කරන්න කාලයක් ඉන්නේ නැති නිසා මතක ඇති have to has to කියලා ව්‍යාකරණය ඉගෙන ගන්න. එතනදී අපි ඉගෙන ගත්තේ යමෙකුට අනාගතයේදී කරන්න තියෙනවා, කරන්න වෙනවා, කරන්න ඕන කියන අර්ථයෙන් ඔය ව්‍යාකරණය අපි පාවිච්චි කරුවා. නීතිය මොකද්ද? අයතුරු බහුවචන කතර පස්සමක have දැම්ම එක වචන කතර පස්සමක has දැම්ම ඊට පස්සේ මොකද්ද? ඒ කියන්නේ has කියලා කියන්නේ අයතුරු බහුවචන කතර පස්සමක have to ඒක වචන කතර පස්සමක has to ඊට පස්සේ ක්‍රියාව simple කියන්නේ සාමාන්‍ය කාලේ ක්‍රියාවක් තියෙනවා. ඒ අනුව මට කියන්න පුළුවන් මේ ආකාරයට වාක්‍ය I have to go there. මට යන්න තියෙනවා. We have to go there. You have to go there. They have to go there. He has to go there. She has to go there. It has to go there. Adam has to go there. Adam ට යන්න තියෙනවා. යන්න වෙනවා. යන්න ඕන. ඔය අර්ථ තුන මේකට යන්න බලන්න. පැහැදිලි ව්‍යාකරණය. දැන් අපි යනවා ඉතින් යාට. එහෙනම් today I have to answer C. Sweet. Sweet කියලා එන අතුගාන තියෙනවා.
the classroom. පන්ති කාමරය අතු ගන්න තියෙනවා. ගැන ළමයෙක් ඉන්නේ සාමාන්‍යයෙන් උන්ට බාර පන්ති කාමරය අතු ගෑවිලි ඉස්සරහා ඔය මිදුල් දොරවල් අතු ගෑවිලි නේද? කොල්ලන්ට බාර ඉස්කෝලේ ගත්තොත් එහෙම වතුර පුරවනේවා අනම්මන වතුර ගේනේවා නේද? ඔය වගේ සාමාන්‍ය දේවල් තමයි. ගැන ළමයි ඉතින් අතු ගන්නමනේ ඉපදිලා ඉන්නේ නේද? ඔය පේන්නේ නැහැ මෙතන ඉන්නවා. මේ ඔව්. ඒ අනුව කුමාර කියනවා well හොඳයි. I came මම ආවේ answer මම ආවා answer A early early කියන්නේ වේලාසනි. and මම වේලාසනි ආවා and I swept the classroom මම වේලාසනින් ඇවිල්ලා මොනවද කළේ? අතු ගෑවා පන්ති කාමරේ. අතු ගෑවා අතු ගෑවා බං අතු ගන්න කොහෙද පන්ති කාමරේ ඕ මොන හැලපේද්ද මන්දම් ඊට පස්සේ අපි අපි රුවිනි කියනවා මොකද කියන්නේ how nice of you අනේ ඔයා කොච්චර අගේද නේ? දැන් ළමයි කොහොමද කතා කරන්නේ? thank you. okay මම දන්නවා සැකයක් නෑ no doubt. Yes, you have got that 5 marks from the first test parallel testing. Okay? Now then we try to understand the other one. That means then test number 2. ඒකේ අපි ඉස්සල්ලා අර දීලා තියෙන මොනවාද මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කියලා තේරුම් ගන්න. බලන්න මොකද කියන්නේ immediate opportunity for school leavers. එහෙනම් immediate කියලා කියන්නේ සාමාන්‍යයෙන් වහාම කියන අර්ථය එහෙනම් පාසල් හැරගිය අයට අනගී අවස්ථාවක්. එතකොට මෙතනදී immediate කියලා කියන එක අපි ගත්තා සාමාන්‍යයෙන් මොකද්ද? මේ අනගී කියලා කියන අවස්ථාව. leavers කියලා කියන්නේ ළමයිනේ පාසල් හැරගිය අයට leaversලා කියනවා කියනවා. wanted අවශ්‍ය වී ඇත. female කවුද female? කාන්තා පාර්ශවය school leavers ඒ කියන්නේ කාන්තා පාර්ශවයේ පාසල් හැරගිය අය අවශ්‍ය වී ඇත. වයස කීයද? 17 years and above. above කියන්නේ ඉහත කියන අර්ථය. ඉහත who like working with your children කැමති වැඩ කරන්න with young children ඇස්පේන්නේ නැහැ මන් දැන් ටික ටික with young children එහෙමනම් තරුණ ළමයින් එක්කලා at a well reputed කියලා කියන්නේ හොඳින් reputed කියලා කියන්නේ කීර්තිමත් කියලා කියන කියන අර්ථය. කීර්තිමත් වූ එහෙමනම් නැත්තම් පිළිගත් ඒ වගේ අර්ථයක් ගන්න පුළුවන්. international school ජාත්‍යන්තර පාසල school knowledge of English is essential. knowledge of English ඉංග්‍රීසි දැනුම essential කියලා කියන්නේ අත්‍යවශ්‍යයි. ආයි මට අතුට ආයෙත් කරගෙන යන්න. අනේ සෑම හිමීට කරන්නකෝ. හොඳයි අපි යමු එහෙනම් තවත් ඊළඟ කොටස දැන් මම කිව්වා essential කියලා කියන්නේ අත්‍යවශ්‍යයි. training will be provided. දැන් මේ වාක්‍ය මොන කාලෙද කියලා අපි මොකද කියන්නේ? ඔයගොල්ලෝ කියන්නේ. ඔව් future passive නේද? එහෙමනම් training will be provided කියලා කියන්නේ සපයනවානේ. එහෙමනම් මෙතනද කියන්නේ පුහුණුව සැපේ. passive වල අර්ථයෙන් අපි තේරුම් ගත්තොත් පුහුණුව සැපේ. පුහුණුව දෙනවා. කෝඩ් රටල වොන් 071348129 oh blah 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 number between කියන අතරේ 9 am 5 pm 5 pm okay right now then we try to understand the questions there. First one, who can apply? කාටද පුළුවන් apply කරන්න? Females school leavers. Is it okay? Put a tick there. හරි නම් හරියට දාන්න. හැබැයි මේවා කරලා තියෙනවා නම් මම තියාගන්න ඕන. The other one, there is an example there. when to call. කීයටද කතා කරන්න ඕන? කවදද කතා කරන්න ඕන? එහෙමනම් between 9 am and 5 pm. Number 3, age limit. වයස සීමාව ලිමිට් කරලා තියෙනවා. ඔව් බලන්න වයස සීමාව ලිමිට් කරලා තියෙනවා 17 years and above. අවුරුදු 17 හෝ 17ක වැඩි. ඒ කියන්නේ කාටද? උඹලට නේද? ඕගොල්ලන්ට තමයි තමයි ඒ කියන්නේ.
දැන් දානවා. දැන් මේ අපේ පන්තිවලදී මේකේ නම් ඉන්න අම්මා අර අවුරුදු 14 උඩ 27ක් පැනලා තියෙන පේනවනේ මූණෙම පේනවා 27ක් පැනලා තියෙන කියලා. හරි ඒ වගේ අය තියෙනවා ඒක කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ දින වාර දෙක අවසන් වුණාට පස්සේ ප්‍රයිවට් කරනවා ඉන්නවනේ. මොකද සර් ඒක ඇවුලක් නෑනේ. අවුරුදු 72ක් ගිහිල්ලා මේ ළඟදී එකේ කෝලේ වල දෙන්නේ. මොනවාද මේ ඉංග්‍රීසි ගත්තේ? හරි ඊට පස්සේ හතරවෙනි place of work international is good. වැඩ කරන පාසල international school එක ජාත්‍යන්තර පාසලක මේක හැබැයි ජාත්‍යන්තර පාසලක කොල්ලෝ නම් කැමතිනේ නේ. අම්මා ඊට පස්සේ පස්වෙනි එක special qualifications asked for මොනවද අසායති විශේෂ සුදුසුකම් qualifications yes for මොකක්ද ළමයිනේ ඒකේදී විශේෂ සුදුසුකම් ඇටියට දැනුවේ knowledge of English ඉංග්‍රීසි දැනුම essential කියලා කිව්වේ. අත්‍යවශ්‍යයි කියලා කිව්වා. essential අත්‍යවශ්‍ය. last one අවසාන එක write the sentence that tells you experience is not needed. හරි එහෙනම් මෙතනදී කියන්නලු මේක දීලා තියෙන වාක්‍ය කාණ්ඩය පුහුණු වීම අත්‍යවශ්‍ය නැත අනවශ්‍යයි කියලා කියන එක. ඒ කියන්නේ එච්චර තැකීමක් කරන්නේ නැහැ. need කියලා කියන්නේ අවශ්‍යයි need අවශ්‍ය වූ මොකද ඒකෙදි ගත්තේ training will be provided. training එක දෙනවා නම් පුහුණුවක් ඕනේ නේ. ට්‍රේනින් එක ඒගොල්ලෝ දෙනවා කියලායි කියන්නේ. ඩයග්‍රෑම් එකෙන් මම හිතනවා ලකුණු 5 ගත්තා කියලා. දැන් 10යි. තව කීයද අපිට ඕනේ? 65යි 75යි. තව ලකුණු 65යි ඕනේ ඒකට. තව ලකුණු 65යි ඕනේ. test number 3 තුන්වෙනි එක. write a paragraph of 5 sentences about Ravi Raj. follow the example. එහෙමනම් අපි බලමු example එකෙත් මේකේ තමයි වචන එහෙම තියෙනවද කියලා බලන්න. Sujata Pereira is Sri Lankan. Sujata Pereira කියන එකී ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් හැඳින්වෙනවා. she lives with her family. එයා වාසය කරන්නේ එයාගේ සිය පවුලත් එක්ක in the southern part දකුණු කොටසේ of ශ්‍රී ලංකා. Sri Lanka. She is an undergraduate. underline කරන්න undergraduate කියලා කියන්නේ උපාධි අපේක්ෂකයෙක්. අපේක්ෂිකාවක් වශයෙන් ගන්න පුළුවන් මේකී කාන්තා ගණයට ගන්න නිසා ඒකෙන් බලන් ඉන්නවා ලියපන් උපාධි අපේක්ෂිකාවක් at the University of Ruhuna විශ්වවිද්‍යාලයේ her favorite subject ඇගේ ප්‍රියතම විෂය is history. ඉතිහාසය තමයි යාගේ ප්‍රියතම විෂය. her hobby is ඇගේ විනෝදාංශය is visiting ancient ruins. එහෙමනම් බැහැ දැකීම පෞරාණික ancient ruins කියලා කියන්නේ මොනවද? නටබුන් නේ. දැන් හොඳයි අපි ඊට පස්සේ බලන්න එහෙමනම් දැන් මේකේ name Sujata Pereira okay Ravi Raj ගැනයි දැන් අපි ලියන්න ඕනේ. බලන්න මේ විදිහට ලියලා තියෙනවද කියලා. Ravi Raj is an Indian. Ravi Raj කියලා කියන එක ඌ ඇවිල්ලා ඉන්දියානුවෙක්. ඉන්දියානුවෙක්. මේ ලෝකේ සාමාන්‍යයෙන් රටවල් ගත්තොත් එහෙම නේද? තියෙන රටවල් වලින් මගෙන් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් අකමැතිම රට සහ අකමැතිම මිනිස්සු කවුද කියලා ඇහුවොත් එහෙම මම නම් කෙලින්ම කියනවා මොකද්ද මම ආස නැහැ ගොඩාරිය කාටද ඉන්දියාව රට නම් ඉතින් රට වශයෙන් නම් ඉතින් එච්චරම අවුලක් නැහැ. ඒකට වැඩි හරියක් ඉන්නේ. හැබැයි හොඳ ඉන්දියන් කාර්යයක් ඉන්නවා. වැඩි හරියක් ඉන්නේ. හවුද? හරිම ආත්මාර්ථකාමී උන් තමයි. මම වැඩ කරලා තියෙන අවුරුදු 15කට ආසන්න කාලයක් ඉන්දියානුවොත් එක්කලා ඉස්කෝලවල හරිම ආත්මාර්ථකාමී. කෙලින් කතා කරනවා දන්නවනේ. මගේ කටෙච්චර බ්‍රේක් තියෙන කටක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන ඉච්චර හිතන්න යන්න එපා ඈ. මට හම්බෙච්ච අය නේද මම කියන්නේ. ඊට පස්සේ අපි යනවා he lives with his grandparents in the northern part of India. ඔය කියන කොටසේ he is an undergraduate. එයාද
උපාධිය අපේක්ෂකයෙක් වශයෙන් හැඳින්වෙනවා at the University of දිල්ලි යුනිවර්සිටි එකේ දිල්ලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් වශයෙන් හැඳින්වෙනවා. His favorite subject is mathematics. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ ගණිතය ගණන්කාරය. His hobby is traveling with friends. ඔහුගේ විනෝදාංශය වන්නේ මොකක්ද? ගමන් කිරීම. යාළුවෝ සමග එක තැන් බලන්න යාම. Although the third one is also okay. ඒකට ලකුණු 5ක් හමුණා. Now the fourth one. හතරවෙනි එක. දැන් හරි නේද? එමෙතන මම යන්නේ. Right, okay. Read the following program. එහෙමනම් සමහර කට්ටියකට program කියලා කියනවා. and complete the note. මේ වැඩසටහන දීලා තියෙන කියෝල ඒක වෙලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික දෙන්න. The first one is not for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කොර ඇත. අපි ඉස්සෙල්ලා ළමයිනේ ප්‍රෝග්‍රෑම් එක හඳුනාගෙන ඉමු. බලන්න එමනම් මේකේ අමාරු වචන එහෙම තියෙනවා නම් බලලා ලියන්න ගන්නකො. Variety entertainment. Variety entertainment. යන විවිධ විනෝදය කියන දෙන අවස්ථාව. entertainment. විවිධ විනෝදය කියන දෙන අවස්ථාව. විවිධ විනෝදය කියන දෙන අවස්ථාව. මේවා නම් ඉතින් සාමාන්‍යයෙන් බහුලයි ප්‍රශ්න පත්‍රවල. 30 වගේ අවුරුදු 3 4 දෙකෙන් දෙකට වගේ අහනවා මේ වගේ ප්‍රශ්න. විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ The other one බලන්න එමනම් ප්‍රබෝධ විද්‍යාලය 12th 2011 අන්න ඉංග්‍රීසියෙන් දිනේ දාන අවස්ථාව අමතක කරන්න එපා. ඉස්සෙල්ලා දවස, ඊළඟට මාසෙ, ඊළඟට වසර. ඔය විදිහට ඉංග්‍රීසියෙන් දිනේ දාන්න. දැන් දින එහෙම වකවානු අහලා තියෙනවා නම් දැන් මේකේ අහලා තියෙනවා. සමහර කට්ටිය අර පුරුද්දට දානවා මෙහෙමයි කියලා. ඊට පස්සේ ඉතින් සෙට් පෝච්චි අන්න ඒක මතක තියාගන්න. මේන් හෝල් එකේ තියෙන්නේ ප්‍රධාන ශාලාව. 9am කියලා කියන්නේ ආංශ මෙරිඩියම්. ඒ කියන්නේ පෙරවරුව කියන එක. PM කියලා කියන්නේ පෝස්ට් මෙරිඩියම්. ඒ කියන්නේ පස්වරුව කියන එක. ඒ වුණාට ප්‍රශ්න පත්‍රවල අපිට දකින්න ලැබෙන්නේ ළමයිනේ කෙටි අකුරු දෙක පමණයි. කෙටි අකුරු දෙක පමණයි. හොඳයි අපි යමු එමනම් 9am welcome speech පිළිගැනීමේ කතාව. 9 10ට මේක අකුරු හරි කුඩායි බං. सरस्वती पूजा අර ඥාන ළමයි නේද? මේව මම ලෙහෙම අරගෙන ඉවරලා ඔහොම කරගෙන ඉන්නේ නලෝ අපේ ඉස්කෝලේ කාලේ අපිට දැකලා තියෙනවා. දැන් සරස්වති පූජා ඕම කරගෙන අපේ කවුද මේ කවුද බං අද පන්තියේ රැහිලා නැහැ ළමයා. දැන් පූජා ගැන හොඳට දන්නවා අපේ එයා නේද? අපේ රංජා කොට ළමයා. එයා දන්නවා පූජා ගැන හොඳට. ඊට පස්සේ අපි යමු ඊළඟට කියනවා dance by grade 10 pupils. dance එක කවුරුන් විසින්ද grade 10 10 ශ්‍රේණියේ ළමයින්ගේ dance එක හොඳට නටනවා නිකන් 9:20 am මොකක්ද ඒක තියෙන්නේ violin solo. ඒකල ගායනය violin solo ඒකල ගායනය. ඊට පස්සේ තියෙනවා ඩුවෙට් කියලා ගායන. එහෙම නැත්නම් වාද්‍ය ගායනය හෝ වාද්‍ය හැටියට ඩුවෙට් කියලා කියන ගන්න පුළුවන්. Arabic dance ඔබලා දන්නවද? දැකලා තියෙනවා. වීඩියෝ වලින් එහෙම දීලා ඕනනම් ඔයාලට ඉතින් සෑම කෙනෙකුටම දැන් ඉතින් අරන් දීලා තියෙනවනේ බඩුනේ. ස්මාර්ට්ෆෝන් එක සෑම කෙනෙක්ගේම අතේ තියෙනවා. එතකොට Arabic dance ලා සාමාන්‍යයෙන් මෙන්න මෙතන මෙන්න මෙහෙම අල්ලගෙන ඉවරලා ඔන්න බලන්න මෙහෙම දාන්න. ඔන්න මෙතනින් මෙන්න මෙහෙම අල්ලගන්න ඈ. අල්ලගෙන ඉවරලා ඊට පස්සේ ඔන්න තමයි ගිරාසේ. හරි. ඊට පස්සේ ආය අනිත් පැත්ත හැරිලා මම ඩාන්ස් කරනවා ඈ. එතකොට බලන් ඉන්නේ කවුද? අරාබිකාරය තමයි ඉස්සරහා ඉඳගෙන ඉවරලා බලාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ normal ජීවිතය ගැන පොඩ්ඩක් කියනවා නම් එහෙම
ඒ කියන්නේ ඒ අර රටවල් වල මහත්මේ රටවල් ගොඩක් හිටියානේ. ඒ රටේ අරාබි රජවරයෙක් රජු කෙනෙක් ගත්තොත් එහෙම එයා එක ප්‍රදේශයකට එක ප්‍රාන්තයකට ඒ ප්‍රදේශයකට ගියොත් එහෙම ඒ ප්‍රදේශයේ ඉන්න සියලුම කාන්තාවෝ ලස්සනම සුරංගනාවියෝ වගේ ලස්සන කාන්තාවෝ කීප දෙනෙක්ව ගෙනලා එයා ඉස්සරහා පිට නටවනවා. හරිද? ඊට පස්සේ අබාරම් ඉඳලා ඉවරලා ඉතින් දැන් නැගිටලා යනවා. ගිහලා ඉවරලා එයා එක්කෙනෙක් මාක් කරලා ඉලක්කම් ගහලා එන්න මේවා කරන්නේ. හරි සමාන අය ඉලක්කම් ගහනවා සමාන අය නෑ නෑ. දාලා ඉවරලා ඊට පස්සේ රජුරෝ පිටත් වෙලා ගියාට පස්සේ ඉඳලා කියනවා අන්න අර ළමයාට මම කැමතියි කියලා ඊට පස්සේ ආ රජුරෝගේ මොනවාද මේ කවුද වයිෆ් හැටියට ඉදිරියට අරගෙන යන්න. දැන් හත් දෙනෙක් බඳින්න බලවන්නේ. අරු කෙලක් දිනනවා. හොඳයි. දැන් බලපාලවක දැන් මේ එකක් බඳලා පේනවනේ විදින දුක නේද? හතක් බැලුවොත් එහෙම අම්මට දිවිලෙන්නේ. හරි ඊට පස්සේ අපි යමු ඊළඟ අවස්ථාවට ඇරබික් ඩාන්ස් එක ගත්තා ස්පීච් එක කතාව ඊට පස්සේ ප්ලේනෙට් ඒ කියන්නේ නාට්‍ය රංග දැක්වීමක් ප්ලේනෙට් එකක් කියලා කියන්නේ. ඒවා ලියා ගන්න ඉතින් චුට්ටක් ස්ලෝ කරලා ඉවරලා ලියා ගන්න. හැමදේටම ඉතින් අපිට පැයකමාරක් වගේ කාලයක් තියෙන්නේ සීතම කාලයක් දෙන්න බෑ. ඊට පස්සේ මොකද තියෙන්නේ ಭಾರತ ඩාන්ස් ඩාන්ස් දන්නවනේ. ඊට පස්සේ ගෲප් සෝං කණ්ඩායම් ගීතයක් විදිහට සැලකෙනවා ස්ලයිඩ්ස් ෂෝ. ඒ කියන්නේ මේ ස්ලයිඩ් ෂෝ කියලා කියන්නේ ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් අසුරින් යමක් පෙන්වනවා කියලා කියන්නේ. ප්‍රොජෙක්ටර් එක අසුරින් අපි දවස්වල පෙන්වන්නේ අනේ අවස්ථාව මයික් කියලා කියනවා අභිරූපණය. හරිනේ අභිරූපණය. ඒ අවශ්‍යයෙන් ඉතින් පෙන්වන්න මේවා කර ඉන්න බෑ. ඊට පස්සේ ෆෝක් ඩාන්ස් කියලා කියනවා ජනනැටු. last one අවසානයේට 11:15 ඒ වෙලාවට ස්පීච් එක by the chief guest ප්‍රධාන වක්තා ඌ නැගිටිනවා. ඔබලන්ට කතාවක් පවත්වනවා. director of education එහෙමනම් අධ්‍යාපන අමාත්‍යාංශය. director කියලා කියන අධ්‍යක්ෂක නේද? හරි දැන් අහලා තියෙන ප්‍රශ්න බොහොම සුළුයි. මේ ටික තේරුම් ගන්නයි මෙතනදී වැදගත් වෙන්නේ. ඔය වගේ එකක් තමයි 30 වගේ අහන්නේ. ඒ කියන්නේ ඔය වචනම තමයි එන්නේ. Dear Chamila මා ආදරණීය මගේ චමිලා වෙතටයි මොනවද කියන්නේ? variety entertainment will be held කියලා පැවැත්තේ on අන්න දිනේ එන්න ඕන අර විදිහටම 12th 2011 ඔහේ ගහලා දානවා සමහර කට්ටිය 2011යි මනාද මේ තුන්වෙනි මාසේ 12 කියලා. ඊට පස්සේ ඌව දන්නේ උලන් ගිහිල්ලා අවස්ථාව. ඊළඟ අවිලා කියනවා අම්මට නියමයි ප්‍රශ්න පත්‍රේ ලම්පට පොරි හැලෙන්න දුන්නා. අවසානයේ උඩ තමයි කෙලවිලා තියෙන්නේ. It will begin ඒ ආරම්භ කරේ the main hall එකේ it will begin at 9 am. I am take part කියලා කියන්නේ ප්‍රේසර් verb එකක්. ඔයගොල්ලන් ප්‍රේසර් verb සේරම වගේ කියලා දුන්නා. ඒ අනුව සහභාගී වෙනවා. take part කියලා කියනවා. take part in the folk dance which is at 10:50 am. ඒක තියෙන්නේ ආවල් වෙලා. The director of education is the chief guest. යතමයි ප්‍රධාන අමුත්තා වශයෙන් නැගෙනවා. Please come කරුණාකරලා එන්න. low ආදරේ සුමුදුව තමයි ඒක මේවා කරලා පැහැදිලි නේද? ඊට පස්සේ පස්වෙනි එක කරගෙන යන්නේ කියලා කිව්ව නේද? ඒකත් කරලා තියන්නේ කියලා කිව්වා පහ. අපි සාකච්ඡා කරනවා එහෙනම් පස්වෙනි ප්‍රශ්නය බලන්න. Study the map එක study කරලා complete the dialogue එක සම්පූර්ණ කරන්න using the words given in the box එකේ දීලා තියෙන වචනත් ආධාර කරගන්නලු write the correct letter නිවැරදි අකුර පාවිච්චි කරන්නලු in the blank එකේ දීලා තියෙන the first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කොර ඇත. දැන් ඒකේ අවස්ථාවන් වලට අපි යම් දැන් මැප් එක ඉස්සලා ස්ටඩි කරා. ඊට පස්සේ බොක්ස් එකේ තියෙන වචන ටික බලන්න. walk up to the school lane. ඇවිදගෙන යනවා school lane එකේ ඊළඟට B එක දීලා තියෙනවා on the first lane පළවෙනි පටුමග C එක take the right turn ගන්නවා right turn එක left right ගන්නවා near the pedal field
ඒ කියන්නේ කුඹුරලගෙන් කුඹුරලගෙන් is that his house ඒක ඔහුගේ නිවසද ඒක ඉතින් උත්තර තියෙන විදිහට මම කියන්නේ මොකද is කියලා කියන එක උඩට ප්‍රශ්නාර්ථයක් වශයෙන් ඉස්සලා කියනවා සමහර විට ඒක ඔහුගේ නිවස කියලා එයි ඊට පස්සේ walk yes past the school එහෙමනම් අවිදගෙන යනවා මේ ඉක්මනට කියලා අපි ගත්තාගේ පාසලට ඒ අනුව එහෙමනම් දැන් මම කියාගෙන යන්න මේක බලන්න ඒකේ උත්තර ටික Today we are going to Raju's house යනවා අද අපි රාජුලගේ නිවසට He gave me this man ඔහු දුන්නා මට මේ සිටියම and told me to follow කිව්වා මට follow කරන්න කියලා අනුගමනය කරන්න කියලා follow කරන එකේ තේරුම් කීපයක් තියෙනවා මෙතනදී මෙන්න මේක අනුගමනය කරන්න that's great ඒක නියමයි let's follow the map අපි map එක follow කරමු yes now we are answer තියෙන්නේ එයාරියා answer B උත්තරේ දීලා දෙනවා we have to අපිට සිද්ධ වෙනවා C උත්තරේ ඉන්න ඕන take the right turn and move කියලා කියන්නේ තමයි ගමන් කරනවා move on to the marketplace කොහාටද ගමන් කරන්න කියලා කියන්නේ marketplace එකට Daria කියනවා okay now what do we do හොඳයි දැන් අපි මොනවද කරන්නේ let's number 3 ඒ උත්තරේ හරියනවා walk up to the school lane එහෙමනම් school lane එකට ගමන් කරන්න දෙයාලා කියලා කියන්නේ ගොඩක් තියනවා කියන අර්ථය නේද ඒක හැදිලා තියෙන ෆැමිලි එක මොකද්ද ෆැමිලි එක තමයි diaries කියන ව්‍යාකරණ ෆැමිලි එක diaries කියලා කියන්නේ මොකද්ද යම් එක දෙයක් තියෙනවා diara කියන්නේ ඒකේ බහුවචනය යම් දේවල් සංඛ්‍යාවක් තියෙනවා ඊට පස්සේ there was කියලා කියන්නේ යම් එක දෙයක් අතීතයේදී තිබුණා there were කියලා කියන්නේ යම් දේවල් සංඛ්‍යාවක් අතීතයේදී තිබුණා හරිද ඊට පස්සේ ඕක තවත් බෙදලා එනවා there will be කියලා කියන්නේ යමක් අනාගතයේදී තිබේවි ඊට පස්සේ there can be කියලා කියන්නේ යමක් තියෙන්න පුළුවන් අනාගතයේදී යමක් අනාගතයේදී තියෙන්න පුළුවන් there may be කියලා කියන්නේ යමක් සමහර විට අනාගතයේදී තිබේවි යමක් සමහර විට අනාගතයේදී තිබේවි there must be කියලා කියන්නේ ළමයිනේ එහෙමනම් යමක් sure එකටම තියෙන්න ඕනේ යමක් sure එකටම තියෙන්න ඕනේ හැබැයි ඉතින් උතනදී මම යමක් ගැන වස්තුවක් ගැන කතා කරුවාට ජීවියෙකුත් උතන්ට අදාළ වෙනවා අපි ජීවියෙක් දාලා වාක්‍යයක් කියමු ජීවියෙක් දාලා මම කියනවා එහෙම හරිද there is a dog in the cage බල්ලෙක් ඉන්නවා කූඩුවේ there are dogs in the cage බල්ලෝ ඉන්නවා කූඩුවේ there was a dog in the cage බල්ලෙක් හිටියා කූඩුවේ there were dogs in the cage බල්ලෝ හිටියා කූඩුවේ there will be a dog in the cage බල්ලෙක් ඉඳීවි කූඩුවේ there won't be a dog in the cage බල්ලෙක් නොඉඳීවි කූඩුවේ there can be a dog in the cage බල්ලෙක් ඉන්න පුළුවන් කූඩුවේ there may be a dog in the cage සමහර විට බල්ලෙක් ඉඳීවි කූඩුවේ there must be a dog in the cage ෂුවර් එකටම බල්ලෙක් ඉන්න ඕනේ කොහෙද කූඩුව තුල පැහැදිලිනේ ඔක තවත් තියෙන කොටස් තුනක් there would have been there may have been there must have been කියලා ඒක ප්‍රශ්න පත්‍රයේ දැක්ක අවස්ථාවකදී ඒ තුනක් නම් ඉදිරියේදී කියලා දෙන්න. හරි ඒත් ව්‍යාකරණ කොටසකට අපි ගත්තා සියලුම දේ ඒ විදිහට කරගෙන යනවා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා කියලා කියන එක ඒක. දැන් ඉතින් අපේ පන්ති වල හිටපු ළමයිට නම් ඔක මතක් වෙනවා දැන් ඉතින් අලුත අයට ඔය චුට්ටත් ඇති ළමයිනේ මොලේ තියෙන කාට තේරුම් ගන්න. ඔය කියපු ව්‍යාකරණ නිර්මාණයක් ඇති හොඳයි ඊට පස්සේ අපි යමු. ඊළඟට මොකද කියන්නේ there are some houses තියෙනවා නිවෙස් on the school lane answer E is that his house ඒක ඔහුගේ නිවස ඒක ඔහුගේ නිවසද now no it's answer B උත්තරේ හරියන්නේ near the periphery නෑරන් ඒක තියෙන්නේ කුමුර ළඟ I think මම හිතන්නේ we have to
අපිට සිද්ධ වෙනවා answer F එක උත්තරේ හරියනවා walk past the school. Walk past the school. Sama. now we are in front of the school දැන් අපි ඉන්නේ පාසල ඉස්සරහා. දැන් අපි ඉන්නේ පාසල ඉස්සරහා. We are almost there. එහෙමනම් අපි දැන් ඉන්නේ almost කියලා කියන්නේ ආසන්නේ. ඉතාම ආසන්න මේ මෙතනට දෙයක් කියලා කියනවා එතන here කියන්නේ මෙතන නේද? හරි ඒකෙත් ලකුණු ගන්න අරගත්තාට සැකයක් නැහැ. දැන් ඒකට ලබන සතියේ මොනවද සර් අපි කරන්න ඕන ඔය විදිහට ගන්නවා නම් දෙන්න පුළුවන් අපිට පොඩි හැලෙන්නේ නේද? හරි ඊට පස්සේ ටෙස්ට් නම්බර් 6. හරි මම නම් වාර නිදහසක් තියෙන ඒ දුකයිනේ චුට්ටක් හිතේ කොටක දුකකුත් තියෙනවා හැබැයි මේ වීඩියෝ කරලා තියෙනවා මට මාර නිදහසක් බං තියෙන්නේ නේද? අරු කෑ ගහන එක නතර කරන්න ඕනේ නේද? ආරකේ කෑ ගහන එක නතර කරන්න ඕනේ. මේකේ ඒකිට බණි අරකේ ඒකිට ගහයි. මේ උඹලා 11ටත් ඇවිල්ලා ඔහොම තමයි උඹලගේ පන්තිවල හැසිරීම රටාවනේ. ඉතින් මට මගේ කටේ පූරු යනවා උඹලට කතා කරලා. නේද? දන්නවනේ පන්තිවල ඉන්නකොට කොහොමද කියලා. දැන් ටියුන් එකේ නිදහස් කුරුල්ලෙක් වගේ රයිට් අපි මේවා එක කරගෙන යන්න. නෑ ඉක්මනට බලමු. අමු එන්නනේ. අමු එන්න තු ඉතින් හරි. එකට දුවක් තියෙනවා. හොඳයි. දැන් මෙතනදී ගන්න right test Number 6. Write a paragraph on one of the following. use about 50 words. වචන 50යි. මෙහෙම කරද්දී යෝග අපිට ඉවර කෙරුවේ හැකි. එහෙමනම් දැන් මම අද වචන 50 ආවරණය වෙන පරිදි සිංහලෙන් දෙනවා. ඕගොල්ලෝ ලබන සතියේ මේක ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙනවා නම් ඔබ ලබන සතියේ ඒකේ ඉංග්‍රීසි කොටස ලබා දීම කරනවා. පන්තිය වගේමයි ඈ. ඒකේ වෙනසක්. හොඳයි මම දැන් 1 2 3 කියලා කියන්නේ මොකක්ද හේතු කොටගෙනද? ඔබගේ ලිවීමේ පහසුව සඳහා ඔබ ඒක ඡේදයක් විදිහට ලියාගෙන යන්න අවශ්‍ය කරන ඡේදය කඩන්න. හරි? right. okay. මාතෘකාව how I help my parents. කොහොමද මම මගේ දෙමාපියන්ට උදව් කරන්නේ? දැන් ගියපාර විභාගයේද ගියපාර කියලා තිබුණේ මමගේ දෙමාපියෝ ගැන රචනාවක් කියන්නනේ. ඔයගේ බොහොම සරල දේවල් තමයි වැඩිම දාන්නේ. මම එහෙනම් මේ විදිහට ඔයගොල්ලෝ ලියලා තියෙනවනම් මම ගෙදර නිකන් ඉන්නකොට කොට විත කියලා පටන් ගන්නේ කොහොමද? වෙන් කියන එක නේද? වෙන් කියන්නේ කොට විත නැත්නම් විත කොට. අර කන විත එහෙම නෙමෙයි. මම ගෙදර නිකන් ඉතින් ලියාපන් සිංහලෙන් ලියාගෙන යමන්. ඊට පස්සේ මේක පරිවර්තනය කරපන් ඉංග්‍රීසියට. මාව කණ්ඩ වගේ බලාගෙන ඉන්න මෙතනට වෙලා මේ පේන්නේ භූතයා වගේ. හරි හරි. භූතයෙක් දිහා බලා සිටින ඉඳේද? ඒක. හොඳයි ඊට පස්සේ අපි යමු. මම ගෙදර නිකන් ඉන්නකොට කියන්නේ වැරද්ද බලාව හිතන්න එපා. හරිද? නිකන් ඉන්නේ එහෙම නිකන් ඉන්න විදිහ නෙමෙයි කියලා තේරෙනවනේ. වැරදි විදිහට හිතන්න එපා. එහෙම නිකන් ඉන්නේ උඹලා එක තැනක විතරයි ඉන්නේ. ඒක නේද? බාත්රූම් එකේ. මම සාමාන්‍යයෙන් උදව් කරනවා මගේ දෙමාපියන්ට. දැන් මේ දවස්වල එහෙම උඹලා දැන් ගොඩක් නිකන් ඉන්නේ නේද? නිකන් කියලා කියන්නේ ඉතින් හැමතිස්සෙම පාඩම් කරන්නේ නෑනේ. එහෙමනම් උදව් කරන්න ඕනම බලන්න. මම සාමාන්‍යයෙන් උදව් කරනවා මගේ දෙමාපියන්ට. සාමාන්‍යයෙන් කියන්නේ usually කියලා අපි දන්නවා මම සාමාන්‍යයෙන් කියලා පටන් ගන්නවා. එතකොට උදව් කරනවා ඔවුන්ගේ වැඩ රාජකාරි වලදී. එතකොට ඔවුන්ගේ වැඩ රාජකාරි වලදී in their work work කියලා කියන්නේ වැඩ කියලා කියන්නේ සමාන කට්ටියක in their works කියලා කියන්නේ බලනවා මම ධ්‍යාන work කියලා කියන එක බහුවචන කරන්නේ නෑ අපි ඒ සම්ප්‍රදාය වල එලා සිංහලෙන් අපි කියන්නේත් නෑනේ නේද? අද මට ගොඩාක් වැඩ තියෙනවා මේ ඊයේ මට ගොඩාක් වැඩ තිබුණා මම ඒක මට හම්බුනේ නැත්තේ වමනේ කියන්නේ. හවුරුදු කියන අයියෝ බං ඊයේ මාර වැඩස් නම් ගොඩාක් වැඩස් තිබුණා මං ඒක එන්න හම්බුනේ නැහැ. එහෙම කියන්නේ නෑනේ සාමාන්‍යයෙන්. හරි වැඩ රාජකාරී වලදී ඊට පස්සේ අපි යමු මම උදව් කරනවා මගේ අම්මට කපන්ට එළවලු සහ හොදන්න පිරිසිකෝප්ප. එහෙමනම් මම උදව් කරනවා මගේ අම්මට ඒක ගත්ත හැකිනේ. මොනවාද කපන්න ගත්ත හැකි. එළවලුත් ගන්න පුළුවන්. සහ හොදන්නත් ගත්ත හැකි. උඹලා හොදනවානේ. හොදනවා කියලා කියන්නේ ඉතින් දැන් හොදනවා නේද? නානවා වගේ අපි නපොත් හොදනවානේ. එතකොට පිරිසිකෝප්ප එතනදි ගන්න ඩිසර්ස් කියලා. පිරිසිකෝප්ප ඩිසර්ස් DISHES ඩිසර්ස්
ඒ වගේම ඊළඟ වාක්‍යය අපි ගමු. ගත්තොත් එහෙම ඒ වගේම මම උදව් කරනවා මගේ තාත්තාට පිළිසිදු කරන්න නිවස සහ මල් පැල නෙමෙයි වල් පැල ගලවන්න. නම් මම තේරෙනවා මල් පැල ගලවන්න කියොත් තේරුනේ. උදව් කරනවා වල් පැල ගලවන්න ගෙවත්තේ. හරි. එතකොට මේ වගේම කියලා කිසි පටන් ගන්න ඕන එහෙමයි. as well as කියලා පටන් ගන්න නේ. as well as ඒ වගේ මම උදව් කරනවා මගේ තාත්තා දැන් මේ ඉංග්‍රීසි එන විදිය මම මේ කියන්නේ මම උදව් කරනවා මගේ තාත්තාට. මොනවා කරන්නද උදව් කරන්නේ? පිරිසිදු කරන්නට නිවස සහ වල්පැල ගලවන්න. වල්පැල ගලවනවා මොනවද කියන්නේ? WEED වල්පැල ගලවන්න මොකේද? ගාර්ඩනින් යනවා. ඊළඟ සිංහල වාක්‍යය තවද මම වතුර දානවා මල් පැලවලට. මේ දවස්වල වතුර දානවා මල් පැලවලට නේද? හැබැයි ඉතින් මතක තියාගන්න ඕන මේ සැබෑ වතුර දානවා කියන එක සමහරව දෙපාතර නැගිටලා කියන වතුර දානවානේ. වැඩි හෙල්ලලේ කොල්ල දන්නානේ නේද? ගිහිල්ලා නේදිවාද මල ගාතේ ගිහිල්ලා ගාර්ඩන් එකට ගිහිල්ලා දානවා වතුර පාර නේද? ඒ වතුර නේ මම කියන්නේ. ඊට පස්සේ ගමෙන්කොට එකේ නේද රටාවන් කියන්න තවද කියද්දි පටන් ගන්න කොහොමද I also කියලා. මම කියලා කියන අර්ථය තවද මම වතුර දානවා ෆ්ලවර් ප්ලාන්ට්ස් වලට. ඊට පස්සේ සතියකට වරක් මම උදව් කරනවා තාත්තාට හොදන්න ඔහුගේ කාර් එක. හරි. කාර් තියෙනවා. නැත්තම් ඉතින් නේද? දැන් ඉතින් විජිතේරක් ගත්තොත් ඒ විදිහෙන් එහෙම නෑනේ නේ. මේ විජිතේරක් දෙන්න තියෙන්නේ ගොඩාක් කල් යනකම් කාර් තිබුණා. 4ක් 5ක් විතර තිබ්බා. ඒ සේරම තිබ්බේ මොකේද? ගෙදර ෂෝකේස් එකේ තමයි තිබ්බේ නේද? මුන්නේසරෙම තමයි කාර් ගත්තේ. බලත් ඉතින් කින්ඩියට කොරචොප් එකට වලියට නේද? ඒ දවස්වල අයියෝ සර් කාර් ගන්නකොට බැරි ඈ. කොහමද කිව්වේ නේද? ඔව් ඉතින් අපිට ඉතින් එහෙම ඉතින් ලොකු ආදායම් නැහැ නේ ළමයිනේ. බොහොම මම හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න දුප්පත්ම ඉංග්‍රීසි ගුරුවරයෙක් කියලා කිව්වොත් එහෙම ඔබ ඒක පිළිගන්නවාට සැකයක් නැහැ. පට්ටපල් ඇත්ත ඔබ තමයි. ඊට පස්සේ යමු එහෙමනම් කරනවා වොෂ් කරන්න ඔහුගේ කාර් එක. එහෙමයි ගන්නෙ. වොෂ් කරන්න ඔහුගේ. මම මදිනවා ඔහුගේ ඇඳුම්. කාගේද? තොපේ ඇඳුම් මැද ගන්න බැතික කොහෙද නේද? තාත්තගේ මේ අම්මගේ ඇඳුම් මේ මදින්නේ නේද? අම්මා එකසේ තාත්තගේ ඇඳුම් මදින්නේ නේ. ඒකත් අම්මයි කරලා ඉන්නේ. තමයි මේ බොරු පටවල් බොරු තමයි ලියන්නේ වෙන්නේ. මම මදිනවා ඔහුගේ ඇඳුම්. මදිනවට මොනවද කියන්නේ? අයන් කරනවා. යන ඔහුගේ ඇඳුම් කියලා. ඊට පස්සේ එපමණක් නොව මම ආදරය කරනවා සහ ගරු කරනවා මගේ දෙමාපියන්ට ගොඩාක්. ඒක නම් තියාගන්න ඕන අනිවාර්යෙන්ම ඔබලගේ ජීවිතයේ අවසාන හුස්ම හැදෙනකම් ඉවර වෙනකම් ඔය විදිහට දෙමාපියෝ අනිවාර්යෙන්ම ළමයිනේ උගල්ලෝ මේවා කරලා යුතුම වෙනවා. නැත්නම් උඹලත් උඹලගේ දරුවෝ ওই විදිහටම තමයි සලකන්නේ කියලා කියන එක නම් අමතක කරන්න එපා. ඒක ගොඩාක් දෙමාපියෝ ඉන්නේ මොනවාද මේවල තමයි ඉන්නේ අනාථ නිවෙස්වල තමයි යාලා දාලා තියෙන්නේ. එහෙම ඒකට කොහොම සතුට වෙනවද කියලා කියන එක තමයි මට මේ තියෙන එකම මේ ප්‍රශ්නේ. තමන්ගේ අම්මා තාත්තව අනාථ නිවාසකාරයකට දාලා ඉවරයි. මේ දරුවන්වත් එක්කලා බිරින්දත් එක්කලා නේද ට්‍රිප් යනවා, පාක් යනවා, ගිහලා සතුට වෙනවා. දෙයියෝ තමයි දන්නේ. හරි කෙසේ වෙතත් ඉතින් මට ඕනේ පොඩ්ඩක් ඉතින් මෙහා එනවා ඔබ ගණන් ගන්න එපා. එපමණක් නෝ කියලා මොකද පටන් ගන්නෙ? There is not only that. එපමණක් නෝ දැන් අපි ඉස්සරහට යනවා conjunctions තාම ගන්න ඉන්නේ යන්නේ conjunctions. ඒක දිනන කොල්ලනේ කිල්ලනේ බර පොඩියක් කතා කරන්නේ. ප්‍රශ්නපත්‍රේ එන දේවල් ඊට පස්සේ මම ආදරය කරනවා. ආදරය දන්නේ කියලා මම ඉන්නවා. නෑ ගන්නවා. හරි ඒ විදිහට තමයි ආදරය කරන්නේ. හරි ඊට පස්සේ ගරු කරනවා, respect කරනවා. ගරු කරනවා, respect කරනවා. මාගේ දෙමාපියන්ට ගොඩාක් කියලා අවසන් කරනවා. a lot. ගොඩාක් a lot. හරි. එහෙමනම් ඔය ටික ඔයගොල්ලෝ ඒකේ කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ 6 කරන්න ඕන, 7 කරන්න ඕන. 7 කරන්න. ඔය 6යි 7යි මම මේකේ බාර ගන්නවා 6යි 7යි කරන්න කියලා. ඊට පස්සේ 8 9 10 අපි ඊළඟ දවසට දැන් මොකද 8 තව සිංහල කොටසක් නේ මට තියෙන්නේ. සිංහල කොටස මම ඔයගලන්ට කියන්න ඕන. ඒක පරිවර්තනය කරලා කියන්න ඕන. ඊළඟ සතිය අපි බලමු. ටිකක් ඉතින් ප්‍රශ්න තමයි ළමයි කියන්නේ සර් අර තියෙන ග්‍රැමර් වලට වඩා දැන් ප්‍රශ්න පත්‍ර ටිකක් වෙනවන වඩා හොඳයි කියලා.
මෙතන මාක් එකක් දාගන්නවා වීඩියෝ අපට දෙයන්නේ 6 7 වීඩියෝ අපට අලුත් හරි නැත්තම් මේව අමතක වෙනවා හොඳයි ඒක එතනින් මම නතර කරනවා දැන් ගන්න ළමයිනේ ග්‍රැම පොත එළියට ග්‍රැම එක ගන්නකෝ ඒකේ අපි බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා ග්‍රැම එකේ හරි ගත්තා නම් මම වතුර ටිකක් බීලා ලාස්ට් වෙනවා නේ මට ඉතින් වතුර ටිකක් එහෙම ගෙනල්ලා තියනවා නම් ඉතින් ගෙනල්ලා බීපල්ලා මට ඉතින් ආයෙ මොනවද ඉතින් නේ උඹලා නම් ඉතින් පන්ති දිනා මෙලහකට සෑ අපිට ගිහලා නේද කණ්ඩ කාගත්ත ගමම තමයි ගොඩක් අය ඒකේ මේ අභ්‍යාස වගේක් දුන්නා නේ මම ඒ අභ්‍යාස ටික අපි ඉවර කරලා ඉන්න අවශ්‍යයි හරි ප්‍රාණ වෙලාව පටන් ගත්තේ 9:15 10:15 10:45 මේවා අප්ලෝඩ් කරන්න ගියාම විනාඩි ගානක් පදවි වෙලා ඉවරත් මේවා කරනවා පුදුමාකාර මිනිස්සු හොඳයි මේකේ තියෙනවා මෙන්න වේදික put the adjectives in brackets in the correct position හරි හොඳයි දැන් මම කියන්නේ නම් එකේ උදාහරණය කරලා තියෙනවා the other one unusual අසාමාන්‍ය ring ඒ අනුව an unusual gold ring අසාමාන්‍ය මුද්දා the other one a new pullover ඒ අනුව nice new pullover pullover එකක් කියලා කියනවා මයිනේ උඩුකය වැසෙන ඇඳුම pullover එක the other one a new green pullover a beautiful old house black leather gloves an old American film a long thin face thin can get to face එක big black clouds a lovely sunny day a long white avenue කියලා කියන්නේ මාවත white කියලා කියන්නේ පුළුල් කියන අර්ථය පුළුල් දිග පුළුල් මාවත a small black metal box metal කියන්නේ ලෝහමය කියලා කියන එක metal box a big fat black cat එවන විශාල මහත කළු පාට Hussein හරියට උඹ වගේ the other one a lovely little old village next one beautiful long black hair an interesting old French painting කියලා කියන්නේ චිත්‍රයක් ආලේඛ කරන ලද චිත්‍රයක් last one an enormous red and yellow umbrella enormous කියලා කියන්නේ අති විශාල කියන අර්ථය විශාල ඔය කියන පාටින් යුතු umbrella එක write the following in another way using the first the next the last the first day and the second day of the course the first 2 days of the course the other one next week and the week after the next 2 weeks yesterday and the day before yesterday the last 2 days පසුගිය දවස් දෙක
The first week, and the second week of September, the first 2 weeks of September, the first 2 weeks of September, September මාසේ පළවෙනි සති දෙක, tomorrow and a few days after that, the next few days, question 1, 2, and 3 of the examination, the first 3 questions of the examination, the first 3 questions of the examination, the other one next year, and the year after, the next 2 years, ඊළඟ වසර දෙක, the other one the last day of our holiday and the 2 days before that, the last 3 days of our holiday, the last 3 days of our holiday, okay? Now turn to the page. ඊළඟ පිටුවේ බලන්න එහෙමනම් ඉදිරියදා කියන්නේ මේ කතා කිරීමේදී විභාගාසිතව අහන වචන වර්ගයක් දීලා තියෙනවා. ඒ වචන ටික බලන්න ඉවර වෙලා මම පළවෙනි ඒකේ කියනවා positive දන්නවලු නියත ස්වභාවය comparative වඩා යන ස්වභාවය වඩා යන නෙමෙයි වඩා කියලා කියන වැඩි කියන අර්ථය වඩා යන ස්වභාවය superlative කියලා කියන්නේ වඩාත්ම යන ස්වභාවය ඉන්ජෙක්ටිව්ස් වල ඒ අවස්ථාවම පැහැදිලි කරලා දුන්නා. බලන්න එන්න positive කියලා කියන්නේ bad නරකයි, worse වඩා නරක, worse කියලා කියනවා වඩාත්ම නරක. ඒ වගේ ඒකේ පළවෙනි අවස්ථාව විතරක් දැන් තේරුම ලියාගෙන යන්න. අනිත් ඒවා ඔයගොල්ලෝ දන්නවා. බලන්න big කියලා කියන්නේ විශාල, මම කියාගෙන යන්න ඔයගොල්ලෝ පළවෙනි විතර තේරුම ලියන්න නේ. big විශාල, bigger වඩා විශාල, biggest වඩාත් විශාල. ඊළඟ එකේ පළවෙනි එක හදා ගන්න ඕන bold කියලා එන්න ඕන. BOLD bold කියන්නේ නිර්වීත, bold වඩා නිර්වීත, boldest වඩාත්ම නිර්වීත. Who is the boldest politician in Sri Lanka? Yes, now who is ruling the country? Then who? රට පාලනය කරන. The other one Cheap, ලාභ, cheaper වඩා ලාභ, cheapest වඩාත්ම ලාභ. Clean පිරිසිදු, cleaner වඩා පිරිසිදු, cleanest වඩාත්ම පිරිසිදු. close ළඟ, closer වඩා ළඟ, closer වඩාත්ම ළඟ. cold සීතල colder වඩා සීතල, coldest වඩාත්ම සීතල. common පොදු, common වඩා පොදු, commonest වඩාත්ම පොදු. cool සිසිලස, cooler වඩා සිසිලස, coolest වඩාත්ම සිසිලස. dark අඳුරු, darker වඩා අඳුරු, darkest වඩාත්ම අඳුරු. dear ආදර, වඩා ආදර, dearest වඩාත්ම ආදර. deep ගැඹුරු, deeper වඩා ගැඹුරු, deepest වඩාත්ම ගැඹුරු. dry කියනවා වියලි, drier වඩා වියලි, driest වඩාත් වියලි. early වේලාසන, earlier වඩා වේලාසන, earliest වඩාත්ම වේලාසන. the other one easy පහසු, easier වඩා පහසු, easiest වඩාත් පහසු.
far දුර father වඩා දුර fathers වඩා දුර fathers වඩා දුර. the other one fit කියලා කියනවා සවිමත් fit වඩා සවිමත්. fittest කියලා කියන්නේ වඩා සවිමත් fittest ගේ කියන්නේ ප්‍රීතිමත්. නැත්නම් සතුට තියෙන එක ගේය වඩා සතුටු. gayest වඩා සතුටු. the other one good හොඳ better වඩා හොඳ best වඩාත් හොඳ great ශ්‍රේෂ්ඨ. greater වඩා ශ්‍රේෂ්ඨ. greatest වඩාත් ශ්‍රේෂ්ඨ happy සතුට happier වඩා සතුට happiest කියලා කියන්නේ මාර සතුට what is the happiest day in your life? සමහර වෙලාවට මේම අහනවා ඔයාගේ ජීවිතයේ සතුටුම වෙච්ච දවස මොකක්ද? දැන් ඒ වගේ අපිට වාක්‍ය වාක්‍ය නිර්මාණය වෙනවා. healthy නිරෝගී healthier වඩා නිරෝගී healthiest වඩාත් නිරෝගී heavy බර බර කියන්නේ උඹලට තියෙන උදේට තියෙන බර නෙමෙයි. මේක යමක් උස්සනකොට තියෙන බර එහෙමනම් heavier heaviest වඩා බර මාර බර high උස higher වඩා උස highest වඩාත් උස hot උණුසුම් hotter වඩා උණුසුම් hottest වඩාත් උණුසුම් in කියන්නේ ළමයිනේ යමක් තුල ඉන වඩා ඇතුලේ innerst innermost කියලා කියනවා වඩාත්ම ඇතුලේ. වඩාත්ම ඇතුලේ kind කරුණාවන්ත kinder වඩා කරුණාවන්ත kindest වඩාත් කරුණාවන්ත large විශාල larger වඩා විශාල largest වඩාත් විශාල late ප්‍රමාද later වඩා ප්‍රමාද ඊට පස්සේ තියෙනවා last කියලා වේලා අවස්ථාවේ වඩාත්ම ප්‍රමාද වෙච්ච කියලා කියන අර්ථය last කියලා කියන්නේ අන්තිම කියන අර්ථය ඊළඟට ළමයිනේ lin කියනවා කෙට්ටු ලින වඩා කෙට්ටු linus වඩා කෙට්ටු less කියන්නේ අඩු ඊට පස්සේ less වඩා අඩු least කියලා කියනවා වඩාත්ම අඩු ගොඩාක් අඩු light සැහැල්ලු lighter වඩා සැහැල්ලු lightest වඩාත් සැහැල්ලු little කියලා කියන්නේ කුඩා එහෙම නැත්නම් ජුන්ඩ less කියනවා වඩා ජුන්ඩ least කියලා කියන්නේ වඩාත්ම ජුන්ඩ loud කියන්නේ ශබ්දේ louder වඩා ශබ්දේ loudest කියලා කියනවා වඩා ශබ්ද වඩා ශබ්ද දැන් අපි ඒවා ඉතුරු කරන්නේ නැහැ හරි ළඟට සතියේ ගමු ඉතුරු හරි අහන්න නේද කියලා වරේන නේද දැන් ඉතින් වීඩියෝ එකේ කොටස් දෙක ඉවර කරගන්නවා තමයි යන්න ඕන අපි එහෙම භාගී ඊළඟ සතියේ ගමු හරියමින් කියලා කියලා ඉතුරු වෙච්ච කොටසක් ගන්න පුළුවන් දැන් අතරතුරේ මැද ඉතුරු කරන්න බෑ මැද ඉතුරු කරන්නේ නැහැ the other one lovely මනහර ලෞලිය වඩා මනහර loveliest වඩාත් මනහර loveliest much හොඳ more වඩා හොඳ එහෙම කියනව නේද ළමයි ඔව් ගොඩාක් කියලා කියන්න most කියලා කියන්නේ වඩා ගොඩා most near ළඟ near වඩා ළඟ දැන් near කියලා කිව්වම ඔබලා හිතන්න එපා නියර කියලා කිව්වම තවත් දේවල් තියෙනව මොනවද ඔයගොල්ලගේ මහා පැත්තේ එහෙම තියෙන කුඹුරු වල nearවල් ඒවටත් කියනව නේද right හරි කෙසේද ඊළඟ අවස්ථාවට අපි යමු ඒක මේකට ගන්න බෑ වඩා ළඟ nearest වඩාත් ළඟ nearest වඩාත් ළඟ the other one new අලුත් නිව වඩා අලුත් newest කියලා කියන්නේ වඩාත්ම අලුත් දැන් ඉතින් ගියයි දැන් මට බැල මෙයා කරනවා ඇති ඕම කියලා සර් කොහමද අපි ලියා ගන්න කියලා වෙලා ඉතින් ළමයිනේ ඒවත් නැති වැඩි කාලයක් මෙයා කරන්න බෑ ඉතින් පැය කමාරනේ නේද
මොකද හිමීටදී මනත් කරගෙන ගියාකි නමුත් මම දැන් සලකන්නේ පුළුවන් තරම් තියෙන ඉතුරු ප්‍රමාණය ඉතුරු වෙච්ච කොටස් වැඩි ප්‍රමාණයක් පඩපඩ ගාලා කවර් කරන්න. ඒකයි. ඊට පස්සේ පස්සේ නොබෙල් කියලා කියනවා උතුම් නොබ්ලර් වඩා උතුම් නොබ්ලස් වඩා උතුම් ඕල් කියලා කියනවා පැරණි older වඩා පැරණි oldest වඩා ප්‍රපැරණ poor දුප්පත් poorer වඩා දුප්පත් පුවරස් වඩා දුප්පත් එතකොට මෙතනදී අපිට වාක්‍යයක් ගත්තොත් එහෙම විජිත හේරත් is the poorest teacher in this area බොම ලේසි සරලයි වාක්‍ය නේද? the other one pretty ලස්සන pretty කියනවා ලස්සන prettier වඩා ලස්සන prettiest කියලා කියන්නේ වඩා ලස්සන who is the prettiest girl in this class යවට boys ලා ගන්න බෑනේ pretty කියලා කියන්නේ නැහැ නේ බොයිස්ලාට නේද? ඒකට girls ලා ගන්නවා who is the prettiest girl in this class මේ පන්තියේ ලස්සනම කාන්තාව කවුද? ශිෂ්‍යයා කවුද? ගෑනු ළමයා කවුද? ඔව් ආහි මම ඒ ගැන කතා කරන්නේ නෑ. නේද අන්නෑනේ එක්කෙනෙක් විතරක් පක්ෂපාතීන් නා අරගෙන කියලා කියන්නේ you are all prettiest. you are all the prettiest girls in the classroom පන්තියේ සියලුම දෙනා හරි ලස්සනයි කියලා ගමු. දැන් ටිකක් හිනාවක් වෙනවා නේද පන්ති කාමරේ ඉන්න අයගේ ඊගාවට අපි යමු quick කියලා කියන එක කොයි ඉක්මන් quickest වඩා ඉක්මන් වඩාත්ම ඉක්මන් the other one they are rich කියලා කියන්නේ පෝසත් richer richest එහෙමනම් වඩා පෝසත් කියලා ගත්තා ඉන්නේ එහෙම නේද? වඩා පෝසත් the other one they are sad කියන්නේ දුක sad වඩා දුක saddest වඩාත්ම දුක මේ ලිස්ට් එකේ අනිවාර්යයෙන් වචන හතර පහක් මම එනවා මම තමසලා මේ පාර මොලෙවල් එකේ අරගෙන බලනවා රසපත්තරය අරගෙන ඉඳලා චෙක් කරලා බලනවා එනවාම තමයි ඒ පාරේ දෙක මෙච්චර ගොඩක් දීලා වල ඉතින් හතර පහක් එනවා කියලා කිව්වේ කියන්න දෙයක් නැහැ සර් නේද ඇත්ත ඒක ඊට පස්සේ safe කියලා කියන්නේ සුරක්ෂිත safer වඩා සුරක්ෂිත safest වඩා සුරක්ෂිත simple සරල simpler වඩා සරල simplest වඩා සරල විජිතලත් is very simple man මේ බොහොම සරල මිනිස්සේ විජිත කියලා කියන්නේ everybody knows about that කවුද දන්නවනේ the other one there දැන් මේ පොඩ්ඩක් අපේ ටයිපොල්ලක් එහෙම දාගෙන ඉන්නේ කතාවට කියන්න බැරුදියා මේ දාගෙන ඉන්නේ අර බ්‍රිටිෂ් කවුන්සිල් එකේ පාස් වෙන්නේ මේ පාර සිස්සත් එක ළමයින්ට කෝස් එකක් කරගෙන යනවා ඉතින් ඒ නිසා ටයිපොල්ල දාලා වෙලා හරි ලස්සනට වැඩ කටයුතු කරන්න ඕන ඉතින් ඒ අය වෙනුවෙන් මම ඔය ටයිපොල්ල දාන්න ඉන්නවා ඉතින් ආයෙ ඔයාලට ක්ලාස් කරනකොට ටයිපොල්ල දාන්න ඕනේ නැහැ නේද ඔය දාගන්න කරනවා කියලා ලැබියා කරන්නේ ඉතින් බ්‍රිටිෂ් කවුන්සිල් එකේ rules and regulations කියලා තියෙනවා ඒවල් නීති පද්ධතියක් තියෙනවා නීති පද්ධතියට ඇතුළත්ව තමයි අපි වැඩ කරන්න ඕන ඔය නිකන් සකල විඥාන පොටකල් සම්බගේ ඒවට උගන්වන්න බෑනේ මේ ඒවා ටිකක් තියෙනවා පොඩි රෙස්පෙක්ට් භාවයක් ඒ විදිහට තමයි වැඩ කටයුතු කරන්න ඕන කවුරු කොහේ ලංකාවේ කොහේ ඉඳගෙන මේ ලෝකේ කොහේ ඉඳගෙන කෙරුවා the other one short කොට කියන්නේ වලද මේ පන්තිය ගැනලා මේ මතක් වෙනවා කවන්නේ නෑ මම මොනවද කියන්නේ short වඩා කොට shortest වඩාත්ම කොට ඒ කියන්නේ කොට කියලා the other one sweet ලස්සන මිහිරි නේද sweet වඩා මිහිරි sweetest වඩාත් මිහිරි ඒක ආකාර දෙකකට ගත්තා ඇති සාමාන්‍යයෙන් sweet කියලා කියනවා කෙනෙක්ගේ ලස්සන භාවය මේවා කරන්නේ ඒ වගේම sweet කියලා කියනවා පැණි රස දේවල් වලට නේ ගෑනු ළමයින්ගේ sweet ගෑනු ළමයින් තමයි ලස්සන නම් sweet කියලා කියන්නේ පිරිමි ළමයින්ට අපි sweet කියලා කියනවා එහෙම කියන්න බෑ අර හැබැයි ඉතින් ගෑනු ළමයි වගේ පිරිමි ළමයින් උන්ට කිව්වට කවන්නේ නැහැ මොකක්ද කියපල්ලා ඒවා බය වෙන්න හරි ඊට පස්සේ අර තීරණය එකට නේ ආයෙ ගැන මම කතා කරන්නේ නැහැ මම බ්‍රේක් කරගන්න කට සාමාන්‍යයෙන් කියන්නේ සිසි කියලා කියනවා ඔය දිනෝ කියත් බෑ බම්මට සිසි කියලා කියන්නේ ගෑනුත් නෑ පිරිමිත් නෑ නේද අයන්නේ නිකන් මම කරගෙන නෑ ඇව්වාම නම ඇවිල්ලා පිළිමි ළමයි නිකන් ඉන්නවානේ මොනවා කියන්නේ මොන හරි නාමකට ගෑනුමයි වගේ
අනේකට කියන සිසි කියලා සිංහලෙන් මොකද දැනගන්න කැමතිද මොකද්ද කියලා? පොන්නයා කියලා කියනවා. ඊළඟට අපි යමු ඊළඟ අවස්ථාව. මොකද කියන්නේ? බෙනිෆිෂල් කියලා කියන්නේ උපකාරී. උපකාරී කියලා කියන එක. එහෙමනම් ඒකේ අවස්ථා තුන ගත්තොත් එහෙම more beautiful කියලා කියන එකේ ලස්සනයි, more beautiful, most beautiful. ඊළඟට උඩේකටත් අපි යන්න වෙනවා. attractive අර පොන්න කතාව කරන්න ගිහින් ඒක දාපුවට යනවද කියලා. attractive කියලා කියන්නේ ආකර්ෂණීය. attractive ආකර්ෂණීය. ඒ අනුව more attractive, most attractive. දැන් ඔය more සහ most යන කතාවත් ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් adjective එකේ මොනවාද මේ අකුරු ස්වභාවය තමයි අකුරු ගණනය කිරීමේදී ඒක අපි දකින්න ඕන. අකුරු 6ක් හෝ 6කට වැඩියෙන් තියෙනවා නම් එවැනි adjective කියන්නේ මොනවාද මේ නාම විශේෂණ පද comparative සහ superlative නිර්මාණය කර ගැනීමේදී more සහ most දාන්නම ඕනා කියලා නීතියක් තමයි සුද්දා කියලා දීලා තියෙන්නේ. ඊළඟට අපි යමු ඊළඟ අවස්ථාවට. ඊළඟ අවස්ථාවේ මොකද කියන්නේ? ඔය ගත්තා beneficial ගත්තා careful ප්‍රවේශම් more careful most careful වඩා ප්‍රවේශම් වඩා ප්‍රවේශම් cautious කියලා කියන්නේ සුපරීක්ෂාකාරී more cautious most cautious වඩා සුපරීක්ෂාකාරී අන්තිමේට වඩාත්ම සුපරීක්ෂාකාරී careful ප්‍රවේශම් more careful වඩා ප්‍රවේශම් most careful වඩා ප්‍රවේශම් පයින් මේක ඉතින් මෙයාට නිකන් තරතර වගේ යනවා හරිද වචනේ මෙයාට ඉන්නේ අර ගෙදරට comfortable කියලා කියනවා සනීපව නැත්නම් සැප පහසු ඇති more comfortable most comfortable වඩා cunning කපටි more cunning most cunning වඩා කපටි වඩාත්ම කපටි cruel kuriru more cruel most cruel වඩා dangerous භයානක more dangerous most dangerous difficult amaru more difficult most difficult famous ප්‍රසිද්ධ more famous most famous favorite priyatama more favorite most favorite generous tyagashili more generous most generous gracious udara more gracious most gracious handsome kadawasa more handsome most handsome අපේ නේද අරව ගත්තොත් එනේ ඉන්නානේ ෆිට් පොරාලියනේ අපේ කණිදු මේ බා මොකක්ද උනේ නම මට හරියට දැන් මතක නෑ අපේ මාළම්පේ මුදලාලයාගේ පුතානේ ඊයේ සතියේ මම වීඩියෝ එකේ මතක් කළා the other one ignorant ignorant කියලා කියනවා අඥාන ඒක ලියන්න පුළුවන් නේ පොළවල කරන්න පුළුවන් අඥාන නෙවෙයි අඥාන නේද මම කියන්නේ කමක් නැහැ ඒක සිංහල කියන මට ඉච්චර හිතන්න එපා අඥාන more ignorant most ignorant important වැදගත් more important most important වඩා වැදගත් interesting රසවත් more interesting most interesting වඩා රසවත් inferior බාල more inferior most inferior බාලම කියලා ගන්න පුළුවන්
ස්ප්ලෙන්ඩිඩ් කියලා කියන්නේ උසස්. more splendid. most splendid. හරි right. ඒකේ ඒ කොටස එතනින් අවසන් වෙනවා ළමයිනේ. දැන් මට තැන හොයාගන්න ඕන. ඊළඟට අපි යනවා ඊළඟ මෙයාකට. හරි. දැන් එහෙමනම් ග්‍රැමර් තවත් අලුත් කොටසකටයි අපිට යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද දැන් parts of speech කියලා කියන්නේ මාතෘකා 9යි ඈ. මාතෘකා 9යි. මේ මාතෘකා 9යි දැනට ඔයගලන්ට තුනක් කතා කරලා සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා. තවත් ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් කීයක්ද? 6ක් ඉතුරු වෙලා තියෙනවා. මේ පොතේ තව පොළ ගණනාවක් තියෙනවා. ගොඩාක් දේවල් අධ්‍යයනය කරන්න තියෙනවා. හොඳයි. ඒ වගේම තවත් චුට්ටක් මට මතක් වුණා. මේ ඔයගලගේ පන්තිවල හිටපු ළමයින්ට පොඩ්ඩක් මේ ගැන මතක් කරන්න. හරිද? මොනවාද සමහරෙක් මේ ඊබෙලේ දැක්කෙනෙක් කතා කළා අපි දන්නේ නැහැ සර් කියලා ඉවරලා. හරි. ඉතින් යාළුවන්ට කියන්න ඉතින් අමතක කරන්න එපා බල. එහෙනම් ඇවිදලා ඉතලා ආයිලා නතර වෙච්ච ළමයි මෙහෙමයි කියලා ඉවරලා. හොඳයි. parts of speech lesson 4. පද වර්ග කිරීම හතරවෙනි පාඩම. ඒක මම අද කොටසක් කරන්න. මොකද අපිට ඊළඟට අර ප්‍රශ්න පත්‍රයක ආයෙත් කොටසක් එකේ මම හිතන ප්‍රශ්න තුනක් තමයි ඒකේ කරගෙන යන්න කියලා කිව්වා. ඒකටත් අපිට යන්න වෙනවා ඒ නිසා. දැන් ලියා ගන්න අවශ්‍ය අවශ්‍ය වෙන තැන් බලලා ඉවරලා adverbs ඉස්සර ලියා ගන්න ක්‍රියා විශේෂණ. දැන් සමහර ඒවාට තිත්‍රි පෙරක ළමයිනේ අරලා නැහැ. එහෙනම් ඒ වුණත් Tamanට අවශ්‍ය නම් ඒවා ලියා ගන්න ඒ ඉතිරි වෙලා තිබේයි. සීතා. adverbs ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ. definition කියලා කියන්නේ අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. A word that modifies the meaning of a verb and adjectives or another adverb is called an adverb. ඔව් ඒව කියලා අපිට තේරෙන්නේ නෑ සර්. සිංහල තේරුම දෙන්න ලියන්න. ලියාගන්න එවනම් මේ ආකාරයට ක්‍රියාපදයක නාම විශේෂණ පදයක හෝ නාම විශේෂණ පදයක හෝ නාම විශේෂණ පදයක හෝ වෙනත් ක්‍රියා විශේෂණ පදයක වෙනත් ක්‍රියා විශේෂණ පදයක අර්ථයට මදක් වෙනස් කළ හැකි පදයක අර්ථයට මදක් වෙනස් කළ හැකි පදයක මදක් වෙනස් කළ හැකි පදයක ක්‍රියා විශේෂණ පදයක් යයි. හරියට ලියපල්ලා පදයක් කියලා වෙන වෙන දේවල් ලියන්නේ නැතුව ක්‍රියා විශේෂණ පදයක් යයි ක්‍රියා විශේෂණ පදයක් යයි කියනු ලැබේ. හරි පැහැදිලි. එහෙනම් ක්‍රියාපදයක නැත්නම් නාම විශේෂණ පදයක හෝ වෙන ක්‍රියා විශේෂණ පදයක අර්ථයට මදක් වෙනස් කළ හැකි පදයක අපි ක්‍රියා විශේෂණ පදයක් යයි කියන වා පොඩ්ඩක් වෙනස් කරලා ඉවරලා මේවා කරන්න පුළුවන්. then when you read the example then you will be able to understand them very very properly. So then we'll try to understand the other subject there අනිත් මාතෘකාව types of adverbs. types of adverb. යාගන්න ක්‍රියා විශේෂණ වර්ග මේකත් නම් කිව්වා විශාල මාතෘකාවක් කියලා.
ක්‍රියා විශේෂණ වර්ග. ක්‍රියා විශේෂණ වර්ග කීයක් තියෙනවද ළමයිනේ? ඔව් දැන් කියනවා. ඉතින් දැන් දාලා දීලා තියෙනවනේ පොතේ නේද? ක්‍රියා විශේෂණ වර්ග 10ක් තියෙනවා. අපි 10 තමයි දැන් හඳුනාගෙන ලියා ගන්න උත්සාහ කරන්න. First one, adverb of manner. ලියා ගන්න. විදිය දක්වන ක්‍රියා විශේෂණ. විදිය දක්වන ක්‍රියා විශේෂණ. විදිය දක්වන ක්‍රියා විශේෂණ. The second one, adverb of degree or quantity. ලියා ගන්න ඒක තේරුම. තරම සහ ප්‍රමාණය දක්වන තරම සහ තරම මේක සරම කියලා ලියා ගන්න. තරම සහ ප්‍රමාණය දක්වන ක්‍රියා විශේෂණ. ප්‍රමාණය දක්වන ක්‍රියා විශේෂණ. Number 3, adverb of time. කාලය දක්වන ක්‍රියා විශේෂණ. කාලය දක්වන ක්‍රියා විශේෂණ. කාලය දක්වන ක්‍රියා විශේෂණ. The other one, adverb of reason. ලියා ගන්න ඒකේ තේරුම. හේතුව දක්වන ක්‍රියා විශේෂණ. හේතුව දක්වන ක්‍රියා විශේෂණ. reason කියන අපි දන්නවා හේතුව කියලා. කතාවේදී එහෙම සමාන කට්ටිය කියන්නේ what the reason? මොකද හේතුව? කොහොම කියනවද? Number 5, adverb of place කියලා කියන්නේ ස්ථානය දක්වන ක්‍රියා විශේෂණ. ස්ථානය දක්වන ක්‍රියා විශේෂණ. Number 6, adverb of duration කාල සීමාවක් දක්වන ක්‍රියා විශේෂණ. කාල සීමාවක් දක්වන ක්‍රියා විශේෂණ. කාල සීමාවක් දක්වන ක්‍රියා විශේෂණ. adverb of affirmation and probability. අපි ලියාගමු සහතික කර කීම හෝ විය හැකි ස්වභාවය දක්වන ක්‍රියා විශේෂණ. introductory adverbs හැඳින්වීම සඳහා යොදනු ලබන ක්‍රියා විශේෂණ. interrogative adverbs ප්‍රශ්නවාචී ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ. Last one, adverb of frequency නැවත වීම දක්වන ක්‍රියා විශේෂණය. පැහැදිලි නේද? ඔය 10 දැන් අපි ක්‍රමානුකූලව කතා කරගෙන යා යුතු වෙනවා. ඒ ඉස්සෙල්ලා අපි බලනවා එහෙනම් formation of adverbs. යාරන්නේ ක්‍රියා විශේෂණ සාදා ගන්නා විදි. ක්‍රියා විශේෂණ
සාදා ගන්නා විදි. ක්‍රියා විශේෂණ සාදා ගන්නා විදි. අය බලමු ළමයි මේ එමනම් ක්‍රියා විශේෂණයක් සාදා ගන්නා විදි කීපයක් තියෙනවා. අපි කීපය ඉස්සෙල්ලා හඳුනාගෙන අර ඉහතින් දක්වපු අවස්ථා 10 ක්‍රමානුකූලව අධ්‍යයනය කරමු. ඒකේ ඒ කොටස බලන්න. Adverbs of manner are mostly formed from adjectives by adding ly. යාගන්න සිංහල දෙන්න. විදිය දැක්වෙන ක්‍රියා විශේෂණ විදිය දැක්වෙන ක්‍රියා විශේෂණ විදිය දැක්වෙන ක්‍රියා විශේෂණ විදිය දැක්වෙන ක්‍රියා විශේෂණ වැඩි වශයෙන් අගට ly එකතු කර සාදා ගන්න. වැඩි වශයෙන් අගට ly එකතු කර සාදා ගන්න. ly එකතු කර සාදා ගන්න. බලන්න එමනම් adjective එක clever boy දක්ෂ පිරිමි ළමයා. clever boy දක්ෂ පිරිමි ළමයා. දැන් ඊතරදී පැහැදිලි boy කියන්නේ නාමය දීලා තියෙන විශේෂණය clever කියලා කියන එක. ඒ අනුව ඊළඟට අපි යනවා adverb. He finished it clearly. අනබාල clear කියන එකට ly එකතු වුණා. ඒක තේරුම අපි ලියනකො ඔහු ඒක පැහැදිලිව නිම කළා. ඔහු ඒක පැහැදිලිව නිම කළා. ඔහු ඒක පැහැදිලිව නිම කළා. ඒ වගේ අපිට තව වචන දෙක තුනක් දීලා තියෙනවා. wise කියලා කියන්නේ බුද්ධිමත්. wisely බුද්ධිමත් ලෙස. බුද්ධිමත් ලෙස. kind කියලා කියන්නේ කරුණාවන්ත kindly කාරුණික කාරුණික kindly කාරුණික. foolish කියලා කියන්නේ කොල්ලෝ. මෝඩ foolishly මෝඩ ලෙස. මෝඩ ලෙස. වාක්‍යයක දෙකක් දීලා තියෙනවා තවදුරටත් ඒ තේරුම් ගන්න. දුටු ගැමුණු boss wisely යාගන්න දුටු ගැමුණු යනු බුද්ධිමත් රජෙකි. දුටු ගැමුණු යනු බුද්ධිමත් රජෙකි. දුටු ගැමුණු යනු බුද්ධිමත් රජෙකි. he ruled wisely for many years. රූල් කියලා කියන්නේ පාලනය කළා. ඔහු වසර ගණනාවක් පාලනය කළා. කොහොමද පාලනය කළේ? wisely බුද්ධිමත් ලෙස. බුද්ධිමත් ලෙස. wisely. ඔහු වසර ගණනක් බුද්ධිමත්ව පාලනය කළා. ඒකේ B කොටස දෙයක්. B කොටස බලන්න. when the adjective ends in y proceeded by a consonant, change y into I and add ly. මොකද ළමයිනේ මේකේ සටහන අපි ලියාගන්නේ ලියාගන්න මේ ආකාරයට නාම විශේෂණය y අකුරකින් අවසාන වී නාම විශේෂණය y අකුරකින් අවසාන වී නාම විශේෂණය y අකුරකින් අවසාන වී එයට පෙර ව්‍යාංජනාක්ෂර අකුරක් වේ නම් එයට පෙර ව්‍යාංජනාක්ෂර අකුරක් වේ නම් y ඉවත් කොට අයෝදා
y ඉවත් කොට I යොදා අගට ly එකතු කරන්න. අගට ly එකතු කරන්න. අගට ly එකතු කරන්න. Now let me try to understand the example that they have given there. දී ඇති උදාහරණ වලට යන්න. ඒකේ තියෙනවා he is a happy man. ඔහු සතුටු මිනිසෙක්. ඔහු සතුටු මිනිසෙක්. ඔහු සතුටු මිනිසෙක්. අපිට තව විනාඩි 10ක් තියෙන්නේ. මේක ඉවර කරන්න. ඉක්මන් ගන්න තව ප්‍රශ්න දෙකක් තියෙනවා දරුවනේ සාකච්ඡා කරන්න. He spends his time happily. ඔහු ගත කරනවා ඔහුගේ කාලය happily කියලා කියන්නේ සතුටින්. එතකොට දැන් අපරණ පැහැදිලි නේද දරුවනේ? එතන happy කියලා කියන්නේ අවසාන අක්ෂරය මොකද්ද? ඒකේ උඩ තියෙන වාක්‍ය බලන්න happy කියලා කියන්නේ අවසාන අක්ෂරය y අකුර y අකුර පෙර අකුර p අකුර ඒ නිසා අපි එහෙමනම් එතනදී මොකද්ද ඉවත් කරේ y නේද? ඒ වෙනුවට එහෙමනම් මොනවද කරේ කියලා කියන එක වෙනද දැන් පැහැදිලි. ඔව් ඩබල් කරලා ඉවරලා අවසානයේ තියෙන අපි ගත්තා ඒක he spends so happily I double L I L Y කියලා වෙලා සඳහන් වෙනවා. එතකොට ඔහු ගත කළ ඔහුගේ කාලය happily බොහොම සතුටින්. බොහොම සතුටින්. හොඳයි. දැන් අපිට ඊට වඩා උතර කාලයක් ගන්න බෑ. C D E කියලා කියන කොටස අපි තුන්වෙනි වීඩියෝ එකටයි ඒක අපි දාන්නේ. මම මෙතන මාර්ක් එකක් දා ගන්නවා. වීඩියෝ 8 C එකයි කරන්න ඕන. හරි. ඔතන ඉඳලා අපි එමනම් ඊළඟට අපි ගන්නවා. දැන් ගන්න ප්‍රශ්න පත්‍රයේ අර අනුමාන ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලන්ගේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ඒකේ ප්‍රශ්න මුල් ප්‍රශ්න 3 කරගෙන ඉන්න කියලායි මම හිතන්නේ. කිව්වේ 3ක්ද 2ක්ද කරන්න කිව්වේ. හරි කාලයක් එක්කලා අපිට හැප්පෙන්න වෙලා තියෙනවා. එහෙමනම් අපි බලමු අමාරු වචනයක් එහෙම දිනන ඒවලත් අපි සිංහල තේරුම් ගමු. Use the verbs given below to complete the දැන් ඒකට ඔයගොල්ලෝ දැන් ගත්තේ හරි. ඉස්සරහට O level paper එක දැන් එහෙමනම් මොනවාද මේ අනුමානව දාලා තියෙන ප්‍රශ්න පත්‍රය. given below complete the test. ටෙස්ට් එක සම්පූර්ණ කරන්න කියලා කියනවා. මේවා ඉගෙනුනේ නැහැ කියලා කියන්න බෑ මේවා සෑම අවස්ථාවකම අපි මේ අවස්ථාවන් කරලා තියෙන්නේ. When I saw them, මම උන්ව දකින්නකොට the flock of wild ducks. wild කියලා කියන්නේ වන කියන අර්ථයනේ. වන. එතකොට ducksලා was flying. පියාසර කරමින් සිටියා. ඒක past continuous tense අවස්ථාවක්. was තියෙනවා ප්‍රධාන ක්‍රියාවට ing එනවා. වාක්‍යානුකූලව සිංහල තේරුම ගන්නවා. පියාසර කරමින් සිටියා. යන්න ඉස්සලා මම කොහොමද ඔයගොල්ලෝ විභාගයට යන්න ඉස්සලා ටෙන්සස් 20ම නැවත වාචිකව පුනරීක්ෂණය කරලා දෙනවා. වාචිකව that was flying in an arrow head. හිසක් වගේ ඊතල එක වගේ හිසක් වගේ head formation නිර්මාණය කරමි. last year to පසුගිය අවුරුද්දේ කීඩවල to අල්පය පසුගිය අවුරුද්දේ ඒගොල්ලෝ පියාසර කළා flew කියලා එන්න ඕන to our village tank. එහෙමනම් අපේ village ගම tank කියලා කියන්නේ වැව. village tank එක every year සෑම වසරකම wild ducks and many other migrate සංචාරක birds කුරුල්ලෝ migrant කියලා සමහරක් කියනවා migrant fly to ශ්‍රී ලංකාවට
The snipe is a a small bird ඒ ස්නයිප් කියලා කියන කුරුළු වර්ගයක්. ඒක Jundan kuruleklu that flies ඒක වචන නිසා flies කියලා ගත්තා. කුරුල්ලා from Siberia to Sri Lanka. පොඩි දුරක්ද පියාසර කරමින් ඉන්නේ සයිබීරියාවේ ඉඳලා ඉවරලා ශ්‍රී ලංකාවට. Every year සෑම වසරකම these birds may have flown. එහෙමනම් මේ කුරුල්ලෝ පියාසර කරලා තියෙනවා. present perfect tense වාක්‍යයක් සමහර විට කියලා කියන අර්ථය මේ කියන එකෙන් කියවෙනවා. සමහර විට පියාසර කරලා තියෙනවා from northern countries to get away. ඈත් වෙලා ඉන්න get away from the cold winter. එහෙමනම් සීතල කාල ගුණේ cold winter. second one දෙවෙනි එක දෙවෙනි අවස්ථාව බලන්න එමනම් fill in the blanks with these words to make this paragraph meaningful. The first one is done for you. The sun was shining brightly, making the morning warm. උණුසුම් කරමින් උදෑසන warm කියලා එන්නවා. උණුසුම් කරමින් උදෑසන. The farmer's son was milking the cows. farmer son පුතා was milking එකක් past continuous tense කියලා කියනවා. අතීතයේදී යම් කිසි වෙලාවක කොර හිටියා අයියතුළු බහුවචන කර්තෘ පද සමග අයියතුළු ඒකවචන කර්තෘ පද වෙනවා was වෙනවා බහුවචන කර්තෘ පද වෙනවා were වෙනවා ප්‍රධාන ක්‍රියාවට මොනවද කියලා තියෙන්නේ අයියෙන් එකතු වෙනවා නේද? I was scrubbing coconut. මම පොල් ගගා හිටියා. We were scrubbing coconut. අපි ගගා හිටියා. They were scrubbing coconut. ඔවුන් පොල් ගගා හිටියා. ඒ වගේ එක වචන නම් He was, she was, it was scrubbing coconut. ඊට පස්සේ අපි යමු milking කිරිදෝමින් හිටියා එළදෙන්නුන්ගේ while his daughter while කියන්නේ අතරේ his daughter was picking flowers. පුතා කිරිදෝමින් සිටින අතරේ එළදෙන්නුන්ගේ ඔහුගේ දුව මල් කඩමින් හිටියා. දැන් මල් කඩනවා කියන්නේ උඹලා කඩන මල් නෙමෙයි ඈ. මේ මල් සැබෑවටම මේ ගෑනු ළමයා මල් නෙලමින් හිටියා. Suddenly හදිසියේම she saw a warm among the flowers. එතන warm කියලා කියන්නේ පණුවක්. among කියලා කියන්නේ අතරේ among the flowers in her basket. මල් කඩලා දාලා තියෙන මල් බාස්කට් එක අතරේ හිටියා මොකෙද්ද හිටියේ පණුවෙක් හිටියා. she was scared කියලා කියන්නේ බියපත් වුණා. බියපත් වුණා of insects. කෘමි සත්තු ඔය සාමාන්‍යයෙන් එයා වැඩි හරියක් බියපත් වෙන්නේ නැහැ කෘමි සත්තුන්ට. scared කියලා කියන බියපත් වුණා of insects and she dropped බය වෙලා මොකද වුනේ? ගිලිහි ගියා. ඇදගෙන වැටුණා. The flowers මල් and ran into the cow shed. ඒ කියන්නේ දුවගෙන ගියා. ran into කියන්නේ යමක් තුලට. the cow shed කියලා කියන්නේ හරක් මඩුව. නැත්නම් එළදෙන මඩුව කියලා කියන්නේ හරක් මඩුව තුලට. kicking the bucket of milk. එහෙමනම් අර කිරිදෝද වගේ කොල්ලාගේ බකට් එකට හදිස්සියේ දෝරු පාර කොහොමද කියනවනම් කඩාගෙන ඉඳගෙන නේද මේ ෆයර් වෙදලා තියෙනවා අර කිරි බාස්කට් එකට ඒකත් ඇදගෙන වැටෙන්න ඇති මට මතක් වෙනවා මටත් ඔය වගේ සිදුවීමක් සිද්ධ වුණා මොනවාද මේ টয়ලට් එකට ගිහිල්ලා ඇතුලේ මකුලෙක් දැකලා ඉවරලා මාර බයක් මම මකුල වන්න තියෙන්නේ මේ කොට්ට මකුලෝ කියලා සැබෑවටම දන්නවා තිය මකුලෝ නෙවෙයි කියලා ඒත් මකුලවන්ට බයයි කවුරුත් ළමයි ඉතින් කවුරුත් කිසියම් දෙයකට හෝ කිසියම් සිදුවීමකට හෝ කිසියම් සතෙකුට බයභාවය පෙන්වනවා. දැන් අපි ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා අපේ අම්මා ගත්තොත් එහෙම දලබුවන්ට පුදුම බයක්. දලබුවේ කතර ගත්තොත් ඕන දෙයක් අම්මට කියලා සල්ලි අරන් මනම් ගන්න පුළුවන්. එහෙම තාත්තා තියෙනවා.
නේද? සමහරෙක් ඒ වගේ බය වෙලා තියෙනවා. පැත්තේම බය ස්වභාවයක් තියෙනවා. හරි. එහෙමනම් පැයකොත් විනාඩි 30ක කාලය අපේ අවසන් වෙනවා. ඔතනින් ඒ අනුව දැන් ඔයගොල්ලෝ මම මේකත් විනාඩි 2කින් අවසන් කරන්න ඒ කියපු අවස්ථාව. look at the picture and complete the paragraph. දන්නවනේ අනිවාර්යෙන් පින්තූරයක් එක්කලා එනවා කියලා නේද? ගියාවොත් දින වචන දීලා තිබුණා. එච්චර ලේසි කරලා තිබුණා. හැබැයි ගොඩක් අවුරුදු වල එහෙම වචන දීලා තිබුණේ නැහැ. මේ පාරත් මම හිතනවා වචන ටික දීලා ඇති බොක්ස් එකේ අපිට කියන්න බෑ නුදුන්නා පින්තූරේ දිහා බලලා අපි එය හඳුනාගෙන වචන ලියන්න ඕන. this picture shows මේ පින්තූරේ පෙන්නනවා a scene එකක් කිසියම් සීන් එකක් of a busy town name. there are 4 people එහෙම නැත්නම් persons උත්තර දෙකම හරි. there are 4 people or persons in the car. The driver is wearing spectacles කියලා කියන්නේ මේ දාගෙන spectacles කියලා කියන්නේ කන්නාඩි යුගලයක්. there are a lot of people on the pavement. එහෙමනම් pavement එකේ ගොඩාක් මිනිස්සු ඉන්නවා in front of the buildings ඉස්සරහා the Oxford building has 5 stories කියලා කියන දරුවනේ මොනවාද කියන්නේ මේ බිල්ඩිමේ තියෙන තට්ටු පහ. the restaurant is to the right of the Oxford building the Oxford building is between අතරේ the restaurant and the international මොකක්ද supermarket හරිද මම කිව්වා හරි international supermarket. there are some trees තියෙනවා ගස් වර්ගයක් behind the buildings. දැන් සාමාන්‍යයෙන් අනුමාන වශයෙන් කියන මේ ප්‍රශ්නය ළමයිනේ ටිකක් දරුණු විදිහට එනවා. දරුණු විදිහට කියලා කියන්නේ හොයාගන්න ටික අමාරුයි නේද? ඒ තත්ත්වෙට මෙයා වෙනවා අපහසු තත්ත්වෙට ටිකක් දානවා. හැබැයි ඉතින් මෙච්චරම දරුණු එකක් වෙන්නේ නැහැ. බොහොම සරල එකක් තමයි ඔයගලන්ට එන්නේ පැහැදිලි කරගන්න. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ 4 ඊළඟ සතියේ කරලා තියෙන 4 4යි 5යි 6යි කරලා තියෙන ඒ තුන කරලා තියෙන. හරි නේද? right. ඊළඟ සතිය අපි වල සාකච්ඡාව ගන්න. හොඳයි දැන් එමනම් ඔයාලට තේරෙනවා දරුවනේ අපි පන්තියේදී පැයකට විනාඩි 45ක් කරනවට වඩා ගොඩාක් වැඩ මොනවාද මේ පැයකමාරේදී කරනවා කියලා. ඒ කියන්නේ පැයකට විනාඩි 45 කියලා කිව්වට ඔයාලා පන්ති වලට ඇවිදilla සැරසෙනකොටම ඉඳගෙන සැරසෙනකොටම පැය කාලක් ගිහිල්ලා ඉවරයි නේද? පැය කාලක් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ මොනවාද පැය කාලක් තමයි කියන්නේ මේ ගෙමින අවස්ථාවවලදී තුඹලගේ කෝලම් මේ නතර කරන්න යනකොට තවත් විනාඩි ගානක් මේකට බය වෙනවා. දැන් මෙතනදී එහෙම නෑ. කෙරීම ඉගෙනීම් කටයුතු ටික සිද්ධ වෙලා නිසා සෑහෙන ප්‍රමාණයක් මෙතන අව වුණා. සැබෑවට මේ දේ සිද්ධ වෙනවා. ඒක ගැන මම සතුටු වෙනවා. හොඳයි එහෙනම් දැනුවත් වීම කරන්න ළමයිනේ. දැන් මේ වලින් ඇති ලාභයක් ඇත්තේම නෑ. දැන් අපිට දැන් පළවෙනි මාසයේ දුන්න පොත් වලට කීයක් වෙනවද කියලා හිතලා බලන්න. හරිද? ඊට පස්සේ මේ ආයතනයේ කමිෂන් එක යනවා 120ක් ඒගොල්ලෝ කමිෂන් එක ලබා ගන්නවා. හරිද? ඊළඟට වීඩියෝ අය ඔවා අප්ලෝඩ් කරන කට්ටියට MB මෙච්චරයි අරලා මෙච්චරයි කියලා කියනකොට උන්ගේ උන්දාන කඩා ගන්නවා. අවසානයේ මඩ රුපියල් 50ක් විතර තමයි ඒලා මේක ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා මොනවාද මේ ඕගොල්ලෝ අනේ පුළුවන් තරම් මේක යාළුවන්ට ෂෙයා කරලා ඉවරලා මාකට හඳුන්වලා දෙන්න. එයාලා කැමති නම් හරිද හඳුන්වලා දෙන්න. ඒ පොත් ටික ඔයගලන්ට ලබා දෙන්න ඉවරලා. හරි මොකද ළමයි සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම රුපියල් 50ක් දුන්නත් අවුලක් නැහැ නේ ළමයිනේ නේද? එතකොට මොකද අඩු ගන්න එහෙම කිව්වහම දැන් මේ දවස්වල පේනවා නේද ඔය ඔන්ලයින් කරන ගුරුවරු කඩනවා මාර කැඩි නේ? එහෙම කරන්න හොඳ නැහැ. ඒව අරගෙන ඉවරලා ළමයින්ට ගන්න දෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ කිසියම් දෙයකට යොදෙව්වා ඒව කවදාවත් හරියන්නේ නැහැ. මගේ න්‍යාය නම් ඒකයි. හරි අපි ඉතින් බොහොම හිමීට යන නමනක් නේ විදිහට යන්නේ. ඒ නිසා බොහොම සාධාරණව තමයි අපි ඒ වැඩ කටයුත්ත මේවා කරගෙන යන්නේ. මට ගොඩක් ළමයි කියනවා නේද ඔන්ලයින් කරන්න කියලා. ඔන්ලයින් කරන්න පුළුවන් ළමයිනේ ගොඩක් කට්ටියට මේ ඒක අපහසුයි. මොකද සිග්නල් නැහැ. ගස්වල නගින්නයි, টয়ලට් වල නගින්නයි නේද? ඔය වගේ එන ප්‍රශ්න තියෙනවා. මේකෙදි ඕන තරම් දාන්න බලපල්ලාකෝ
නේ අරක පැය කාලවලදී ඒක ඔන්ලයින් මේව උගන්වනකොට ඒවා ඒ වෙලාවෙම ලියා ගන්න ඕන. ඉතින් එතකොට පැය කාලවලදී ඉගෙනවෙන ප්‍රමාණය මේ කොච්චරද කියලා බලන්න. නේ හරි. එහෙනම් අපි අදට වීඩියෝ එකෙන් සමගන්නවා. we will done it next week also at the same time. Till then, I wish you all the best. Goodbye to everybody. Goodbye. Bye. එහෙනම් මොකද දාන්නේ? ලයික් එක දාලා, කමෙන්ට් එකක් දාලා